සාදුකාරයත් පංචශීලයේ සමාදන් වීම සඳහා තුන්වරක් නමස්කාරයකි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ติสรณගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ มุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิ สุราเมรยมัชฌัปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ සාදුකාරයක් දෙන්න. හොඳයි කාරුණික පින්වත්නි, මේ අද දිනේ සන්ධ්‍යා වේලාවෙහි අප විහාරස්ථානයේ මේ වර්ෂයේ පවත්වනු ලබන කටින පූජෝත්සවය නිමිති කොටගෙන ධර්මදේශනා මාලාවෙහි අද දිනේ ධර්මදේශනාවට මත්තෙන් පවත්වනු ලබන උතුම් ගිලම්පස සහිත බුද්ධ වන්දනාමය පින්කමටයි ඔබ සියලු දෙනාම සැදී පැහැදී සිටින්නේ. පින්කමෙහි දායකත්වයේ දරන පින්වතුන් විසින් බොහෝම ශ්‍රද්ධාවෙන් ඉතාමත් පිරිසිදුව සකස් කරගත්තා වූ ගිලම්පස සහිත ඒ පූජා ද්‍රව්‍යයන් ලෞතර බුදුරජාණන් වහන්සේගේ නවරහාදී බුදු ගුණයන් සුවිසි මහා බුදු ගුණය උදෙසාම විහාරස්ථානයේ වැඩවෙසෙන උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් දාකරණුන් වහන්සේ ඉදිරියේදී මේ සන්ධ්‍යා වේලාවෙහි
ගිලම්පස බුද්ධ පූජාවක් වශයෙන් පූජා කරමි. පූජාම වේවා පූජාම වෙත්වා යන උතුම් වූ චේතනාවෙන් සියලුම දෙනාම ගාථාවන් සජ්ජායනා කරමින් උතුම් බුද්ධ වන්දනාව පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලික ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමිචි ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨපුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තං ලෝකස්සාති. වන්දාමි චේතියං සබ්බං සබ්බතානි සුපටිච්චිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්භාරි විජයන්නක් පත්ථෝ සබ්භං යුතං සත්තා වන්දේතං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ. ඉන්දනීල වන්න පත්ත සේත කන්ධ බාසුරං
සග්ග බෝධි නාම වාම දේව රුක්ඛ සන්නි තං විශාල බෝධිපාද වන්නමාමි ගනසාරප්ප දිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධං සීතලං කප්පං අසන්න මధుරං සුභං පානීයමේ තං භගවා භතිගං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං පූජයාමි තථාගතං පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං උප්පම්මිලායාති යථායි ධම්මේ කායෝ විනාශ භාවං අදිවාසේතුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පටිගං හාතු අදිවාසේතුනෝ බන්තේ සබ්භං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පටිගං පඨමං භෝධි පල්ලංකං ဒုတိယံ ච අනිමිසං තතියං චංකමනං සෙට්ඨං චතුත්තං රතනාගරං පංචමං අජපාලං මුචලින් මං රාජායතනං වන්දේ තම් මුනි සේවිතං කායේන වාචා චිත්තේන හමාදේන මයා කතං ආචයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථා කායේන වාචා චිත්තේන හමාදේන ආචයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික කායේන චිත්තේන හමාදේන මයා කතං ආච්ඡයං කමමේ සංඝ සුපටික් අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යා
ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදුකාරයක් දෙන්න. සිල් දනාම මා කීවාට පසු මේ විදිහට කියන්නේ මාගේ ස්වාමී ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු සේක. කෙලෙස් සතුරන් නැති කලසේක. රහසින්වත් පව් නොකලසේක. සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වන සේක. මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම සම වූ දෙවියන්ට දෙවියෝ බඹුන්ට බඹු මටම ස්වාමියෝ මගේම බුදු මෑණියන්ු මගේම බුදු පියාණන්ු මොහඳුරට ලහිරු මඩලක් වූ කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ ගමනින් ශාන්ත වූ පැවැත්මෙන් සංවර වූ අනාථ නාථ වූ අසරණ සරණ වූ ත්‍රිලෝක්‍ය තිලක වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේට සැල්වෙන පහන් ආලෝකය පූජා කරමි පූජාම වෙත්වා. පැතිර යන සුවඳ දුන් පූජා කරමි පූජාම වේවා. මේ සුපිපුන සුවඳ මල් පූජා කරමි පූජාම වෙත්වා. මේ ගිලම්පස පූජාව පූජා කරමි පූජාම වෙත්වා. මේ සියලු පූජාවෝ නිර්වාණ සාන්තිය
පතා සංසාර දුකින් අත් මිදීම පතා පූජා කරමි පූජාම වේවා පූජාම වෙත්වා සාදුකාරයක් දෙන්න හොඳයි. දැන් බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ඕනෑකමින් සියලුම පූජා ද්‍රව්‍යයන් ලෝතර බුදුරජාණන් වහන්සේගේ ගුණයන් මෙනෙහි කරමින් ගාථාවන් සජ්ජායනා කරමින් සියලුම පූජා ද්‍රව්‍යයන් පූජා කරන්නට යුතුනා. එයින් ජනිත වන්නා වූ උතුම් පින් කදම්බයෙන් පළමු කොට මේ ලෝකයේ සම්බුද්ධ ශාසනය ඔබව අපව ආරක්ෂා කරන්නා වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා උදෙසා මේ පින් අනුමෝදන් කරමු. දෙවියන්ගේ දිව්‍ය සම්පatti වඩා වර්ධනය කරගෙන පින්කම සිදු කළ ඔබ සෑම සිළු දෙනාටත් පින්කමට සහ සම්බන්ධ වන සියලුම පින්වතුන්ටත් ඒ වාගේම සහ සම්බන්ධ වන සියලුම පින්වතුන්ටත් දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නිතින්ම සැලසේවා. දෙවියනුත් අවසන උතුම් නිවන් අවබෝධ කරගනිත්වා යන හැඟීමෙන් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්බතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ එත්තාවතාච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්බතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti එත්තාවතාච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්බතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එවාගේම නමින්ය පරලෝකීය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. භවගාමී ජීවිතේ සාක්ෂාත් කරගනිත්වා අවසන උතුම් නිවන් අවබෝධ කර ගැනීමටත් අදත් මේ සිදු කළා උතුම් බුද්ධ වන්දනාමය පින්කම හේතු වාසනා වේවා යන උතුම් වූ චේතනාවෙන් මිය පරලෝකීය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ධම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ධම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අවසාන වශයෙන් පින්කමෙහි දායකත්වය දරන සෑම සිළු දෙනාටත් ඒ වාගේම පින්කමට සහ සම්බන්ධ ඔබ සෑම සිළු දෙනාටත් උතුම් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ උතුම් වූ ආශිර්වාදයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සතර දළදා වහන්සේගේ ශ්‍රී සමන පාදපත්මේ උතුම් වූ ආශිර්වාදයෙන් සිළු දෙනාට සිතක් ශාන්තියක් අභිවෘද්ධියක් වේවා වාසනාවක් වේවා. සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමටත් සියලු දෙනාට කායික මානසික නිරෝගීතාවයේ සිත සාන්තිය උදා වේවා. පින්කමට සහ සම්බන්ධ ඔබ සියලු දෙනාට දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ටත් ඔබ නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් දෙවියන්ටත් ඔබ සෑම සියලු දෙනාටත් අවසන උතුම් නිවන් අවබෝධ කර ගැනීම සඳහා මේ පින්කමත් හේතු වාසනා වේවා පාරමිතා ධර්මයක්ම වේවා යන උතුම් වූ ප්‍රාර්ථනාවෙන් වඳ ගන්න පින් අනුමෝදන් වෙන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු.
කවුරුත් සාදුකාරයක් පවත්වන්න. සදහවත් කාරුණික පින්වත්නි, අද සිඩ්නි කාලික දමාවතුර බෞද්ධ මධ්‍යස්ථානයේ 2020 වසරේ වස්සාන සමයේදී මේ වස්සාන කාලයේ පුරාවටම සිදු කරනු ලබන ධර්මදේශනා මාලාවේ අදත් උතුම් වටිනා ධර්මානුශාසනාවක් සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ සජීවීව සිද්ධ කරන උතුම් වූ දේශනාව සඳහා අපගේ කාරුණික ගෞරවනීය ආරාධනය පිළි අරගෙන සජීවීව සම්බන්ධ වී සිටිනවා අති ගෞරවනීය පළුගස්සව සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ. උන්වහන්සේව අපි බොහෝමත්ම ගෞරවයෙන් අමාවතුර බෞද්ධ මධ්‍යස්ථානයේ අපේ දායක පින්වත් හැමදෙනාම තාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. කවුරුත් සාදුකාරයක් දෙන්න ස්වාමින් වහන්සේව පිළිගැනීමට. අද නියුතුම් වූ ධර්මානුශාසනාවෙහි දායකත්වය සිඩ්නි නුවර වාසී පින්වත් පිරිසක් බාරගෙන කටයුතු කරනවා. ඒ අතර කාන්ති මහත්මිය, රමණි මහත්මිය, කුමාරි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ආදරණීය මෑණියන් සාමාවති අබේසිංහ මාතාවගේ ජන්මදිනය උපන්දිනය නිමිති කරගෙන ආදරණීය මෑණියන් ප්‍රදාන පවුලේ හැම දිනාටම ආශිර්වාදයේ පිණිස නියුතුම් වූ පින්කම බාරගෙන කටයුතු කරනවා. පින්වත් හැම දිනාගේමත් අරමුණු බලාපොරොත්තු සාක්ෂාත් වේවා, මොදුන්පත් වේවා කියමින් කවුරුත් සාදු කියා ප්‍රාර්ථනා කරන්න. මෙතෙන් සිට ගෞරවනීය ස්වාමින් වහන්සේට උතුම් වූ දේශනාව සඳහා අවසර ලැබෙනවා ඇති. සාදු සාදු. හැම දිනාටම තිරුවන් සරණයි. වැඩසටහන ආරම්භ කිරීම සඳහා පළමුවෙන්ම වැඩ සිටින මහා සංඝරත්නයෙන් අවසරය ලැබෙන පරිදි සිඩ්නි නුවර අමාවතුර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඇතුළු සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. සදැහැති පින්වත්නි, අපි අද වැඩසටහන ආරම්භ කිරීම සඳහා මේ හැමදෙනාම මාත් සමගම එකට තුන් අතාවක් নমස්කාරය කියමු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ධර්ම ශ්‍රවණාබිලාසී පින්වත්නි, අද දවසේ මම දේශනාවට මාතෘකාවක් තබන්නට නෙදුනේ. මම හිතන්නේ මේ වෙනකොට සම්බන්ධ වෙච්ච දේශනාව ශ්‍රවණය කරන හැම දිනෙකම මම හිතන්නේ දන්නවා අප පහුගිය දවසේ කරන්නට යෙදුන වැඩසටහනේ දිගුවක් විදිහට එයි තවත් කොටසක් විදිහට අද දේශනාව සිදු කරනු ලබන්නේ. අපි මුල් දවසේදී ඊට සති දෙකකට පමණ ඉහතදී සිදු කරන්නට යෙදුන දේශනාවේදී පැහැදිලි කළේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳවයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විශේෂයෙන් එදා අපි කතා කරන්නට යෙදුනා සම්මා දිට්ඨිය මුල් කරගෙන සම්මා දිට්ඨිය පිළිබඳව. ඉතින් සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව එදා අපි දීර්ඝ විස්තරයක් ඔබට පැහැදිලි කළා.
ඒ පිළිබඳව දීර්ඝව විමසා ගැනීමට අවශ්‍ය නම් මම ඔබට මතක් කරනවා එම දේශනාව හොයාගෙන පොඩ්ඩක් ශ්‍රවණය කරන්නට කියලා. නමුත් අද දවසේදීත් මා මේ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨි කියලා කිව්වහම අපි සරලව අර්ථය අරගෙන තිබෙනවා යහපත් වූ දැක්ම කියලා. මේ යහපත් වූ දකින්න දැක්ම කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳව විමසනකොට ආකාර දෙකක් පිළිබඳව අපිට මුලින්ම හඳුනා ගන්න ලැබෙනවා. සම්මා දිට්ඨිය දෙආකාර වෙනවා. ලෞකික සම්මා දිට්ඨිය හා ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. මෙතනදී ලෞකික සම්මා දිට්ඨිය කියන එකම තමයි අපි තවත් විදිහකට කිව්වොත් කම්මස්සකතා සම්මා දිට්ඨිය කියලා හඳුන්වන්නේ. කර්මය හා කර්මඵලය පිළිබඳව විශ්වාසයක් ඇතිව ඊට අනුව කටයුතු කරනකොට කුසල ධර්මයන් වල නිරත වෙනවා, අකුසල ධර්මයන් වලින් වෙන් වෙලා වාසය කරන්න උත්සාහවත් වෙනවා. මෙන්න මේ ලෞකික සම්මාදිට්ඨිය මුල් කරගෙන තමයි සුගතියක් එහෙම නැත්නම් කාම සුගතිය, රූපාවචර අරූපාවචර කියන මේ බ්‍රහ්මතල දක්වා අපේ මනස යොමු කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. කම්මස්සකතා සම්මාදිට්ඨියවත් නැති කෙනෙකුට නියත මිත්‍යා දිට්ඨියටපත් වෙනවා. ඒ කෙනා නියත මිත්‍යා දිට්ඨියටපත් වුනහම කර්මය හා කර්මවල විශ්වාසය අදහන නුවණ නැතුව ගියාම මේ පුද්ගලයා අපායගාමී පුද්ගලයෙක් බවට පත් වෙනවා. නියත මිත්‍යා දිට්ඨිය නියත අපායගාමී කියලා ධර්මයේ පැහැදිලි කරනවා. ඊළඟට සම්මාදිට්ඨියේ තවත් ප්‍රභේදයක් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය එහෙම නැතිනම් අපි තවත් විදිහකට මතක් කරනවා චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා. චතුරාර්ය සත්‍ය පිළිබඳ වූ සම්මාදිට්ඨිය. එතනදී දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං කියලා මේ නිවනට යොමු කරපු සම්මාදිට්ඨිය අර්ථකථනය කරනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කතා කරන්නේ මෙන්න මේ සම්මාදිට්ඨියයි. එතකොට මෙතනදී මේ දෙක වෙන් කරලා හඳුනා ගැනීමට අපි බොහෝසේ දක්ෂ වෙන්නට ඕනේ. ලෞකික සම්මාදිට්ඨියකින් යුක්ත වූ පුද්ගලයාටයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එතනදී ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වෙනකොට ඒ සම්මාදිට්ඨිය තුල අන්තර්ගත වෙන කාරණාව සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් තවදුරටත් විස්තර කරලා දේශනා කළ සූත්‍ර දේශනාවක් විදිහට අපට හම්බ වෙනවා සම්මාදිට්ඨි සූත්‍ර දේශනාව. මෙතනදී කාරණා 16ක් කතා කරනවා, දේශනා කරනවා සම්මාදිට්ඨිය විස්තර කිරීම සඳහා. එයින් අදහස් වෙන්නේ සම්මාදිට්ඨි 16ක් නෙමෙයි, ඒ 16 ආකාරයෙන්ම කතා කරන්නේ එකම වූ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිළිබඳවයි. ඉතින් මේ විදිහට සම්මාදිට්ඨිය පිළිබඳව ශාසන දර්ශනීය පිළිබඳව අපි එදා දීර්ඝව විස්තර කළා, දේශනයක් කරන්නට යෙදුණා. ඉතින් අද දවසේ මතක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඉතුරුන අංග 7 එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉතුරු අංග 7 විස්තර කරන්න. ඉතින් එදා වගේම අද තියෙනවා කාරණා 7කින් විස්තර කරන්න. එදා එක කාරණයක් විස්තර කළේ. ඒ නිසා ටිකක් වේගෙන් මේ කරුණු ටික සිහිපත් කරලා දෙනවා. මොකද විශාල කරුණු රාශියක්
ගොනු කරන්න කතා කරන්න තියෙන නිසා. ඒ නිසා ඔබ පුළුවන් තරම් තමන්ගේ හිත වෙන අතකට යන්න දෙන්නේ නැතුව බොහෝම හිතේ සංයමයකින් යුක්තව මේ අරමුණ හොඳට හිතේ අරමුණ අරගෙන මේ ධර්ම දේශනාවේ ගැඹුරු අර්ථයන් අහුවෙන විදිහට හොඳ නුවණකින් යුක්තවම ධර්මය ශ්‍රවණය කරන්න කියලා මතක් කරමින් අද දවසට નિયમિત ඉතුරු අංග ටික විස්තර කරන්නයි මේ සූදානම. සම්මා දිට්ඨියෙන් අනතුරුව තියෙන අපිට සම්මා සංකප්පය. මෙතනදී සම්මා සංකප්පය ගත්තහම යහපත් කල්පනාව එහෙම නැත්නම් යහපත් මෙනෙහි කිරීම සිහි කිරීමක් කියන අර්ථය පැහැදිලි කරගන්න පුළුවන්කම තිබෙනවා. මෙතනදී සම්මා සංකප්ප ගත්තහම විස්තර කරනවා කාරණා තුනකින්. නෙක්ඛම්ම සංකප්පයත්, අව්‍යාපාද සංකප්පයත්, අවිහිංසා සංකප්පයත් කියන මේ කල්පනා සංකල්පන එහෙම නැත්නම් කල්පනා කිරීම සිහි කිරීම තුන් ආකාරයකින් බෙදනවා. ඒ තුන් ආකාරයෙන්මයි වෙන්නේ සම්මා සංකප්පයේ හැටියට. එතකොට මේ පිළිබඳව අපිට සූත්‍රවලදී මුණ ගැහෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විස්තර කරන තැන්වලදී මෙන්න මේ නෙක්ඛම්ම සංකප්පය, අව්‍යාපාද සංකප්පය, අවිහිංසා සංකප්පය කියන මේ ධර්මතා තුන. එතනදී නෙක්ඛම්ම සංකප්පය කියලා ගත්තහම මේකට අර්ථයන් කීපයක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම මේකේ අර්ථය කොහොමද ගන්න ඕනේ කියන එක පිළිබඳව මම ඔබට පැහැදිලි කරලා දෙන්න. නෙක්ඛම්ම කියනකොට නික්මීම කියන අර්ථයයි. මෙතනදී නික්මීම කියන අර්ථය මහබෝසතාණන් වහන්සේ ගිහිගෙන් නික්මීමටත් නෙක්ඛම්මය කියලා විස්තර කරනවා, පැහැදිලි කරනවා. යම් කෙනෙක් පංචකාමයේ අතහැරලා එයින් මිදීම පිණිස බ්‍රහ්මචාරී භාවයකට පත් වෙනවා නම් මෙන්න මේක නෙක්ඛම්ම කියලා හඳුන්වනවා. එhmenan මේකේ ගැඹුරින්ම කතා කරන අර්ථය තමයි කෙලෙසුන් දුරු කිරීම සඳහා යම් කෙනෙක් නික්මෙනවා නම් මෙන්න මේ නික්මීමට කියනවා නෙක්ඛම්ම කියලා. එතකොට නෙක්ඛම්ම සංකප්ප කියලා කියන්නේ කෙලෙස් දුරු කිරීම පිණිස පවතින යම් දෙයක් තියෙයිද ඒ දේවල් මෙනෙහි කරනවා නම් යම් කෙනෙක්. අන්න ඒ ටිකට කියනවා නෙක්ඛම්ම කියලා. එතකොට අපිට අභිධර්ම පිටකයේදී මේ නෙක්ඛම්මය එහෙම නැතිනම් මේ මාර්ගය පිළිබඳව කතා කරනකොට සම්මා සංකප්පය තුළ පැහැදිලි කරනවා මේ කෙලෙස් ධර්මයන් මනාව හඳුනාගෙන ඒ කෙලෙස් ධර්මයන් වලින් මිදීම පිණිස ඒ කෙලෙස් වලට ප්‍රතිවිරුද්ධ වූ ඒ කෙලෙස් වැඩෙන්නට හේතු වෙන හෝ නූපන් කෙලෙස් උපදින්නට හේතු වෙන ධර්මතා හඳුනාගෙන ඒ වගේන් වැළකීලා කෙලෙස් දුරු වීමට හේතු වෙන කෙලෙස් නූපදින්නට හේතු වෙන ඊට විරුද්ධ වූ ධර්මයන් අනුගමනය කළ යුතුයි කියන කාරණය. එතකොට මෙතනදී නෙක්ඛම්ම සංකප්ප කියන තැනදී අපි අපේ ජීවිතයට ගන්න ඕනේ අපි දිනදා ජීවිතේ වැඩ කටයුතු ටික සිදු කරනකොට ඒ සිදු කරගෙන යන වැඩ කටයුතුත් එක්ක අපි හොඳ අවධානයකින් යොමු වෙලා බලන්නට ඕනේ කෙලෙස් වලින් යුක්ත වූ මට්ටමක් කෙලෙස් වලින් බහුල වෙච්ච මානසික මට්ටමකද අපි මේ ගනුදෙනුව කරන්නේ කියලා. ඒ ගනුදෙනුව කෙලෙස් වලින් යුක්ත විදිහට සිද්ධ කරනවා නම් කෙලෙස් මිශ්‍ර කරගත්ත වැඩපිළිවෙලක නම් යෙදිලා ඉන්නේ අපි උත්සාහවත් වෙන්නට ඕනේ මේ කෙලෙස් වලින් මිදීම පිණිස. එහෙම නැත්නම් මේ සිහි කරන
ඒ කල්පනා කරන ක්‍රමය වෙනස් කරන්න කටයුතු කරන්නට ඕනේ. මේක තවදුරටත් මම ඉදිරියේදී පැහැදිලි කරලා දෙන්නම්. ඊළඟට අව්‍යාපාද සංකප්පය. අව්‍යාපාද කියලා කියන්නේ ව්‍යාපාදයක් නැති, එහෙම නැතිනම් ක්‍රෝධයක්, තරහාවක්, වෛරයක් නැති වූ මානසික මට්ටම. එතනදී තවත් වචනයකින් කිව්වොත් මෛත්‍රී වූ සිතුවිලි ඇති කර ගැනීම. මෙත්සහගත බවකින් යුක්තව යම් දෙයක් පිළිබඳව කල්පනා කරනවා නම් මේ කල්පනාව අව්‍යාපාද සංකප්පන එහෙම නැත්නම් සංකප්ප හැටියට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අවිහිංසා සංකප්පය කියලා කියන්නේ කෙනෙකුට හිංසාවක්, පීඩාවක්, කරදරයක්, උපද්‍රවයක් සිද්ධ නොකර ඉඳීම. එහෙම සිද්ධ කරන්නට උපදින මානසික මට්ටම පවා දුරු කර ගැනීම මෙන්න මේ අවිහිංසා සංකප්පයේ හැටියට හඳුන්වන්න පුළුවන්. එතකොට අපි දැනගත්තා නෙක්ඛම්ම සංකප්පය, අව්‍යාපාද සංකප්පය, අවිහිංසා සංකප්පය කියන මේ සංකප්ප තුන. එතකොට මේ පිළිබඳව අපි ඉදිරියේදී තව දුරටත් මේක මම විස්තර කරගෙන ගිහිල්ලා ආපහු පැහැදිලි කරනකොට මේක නැවත මම මතක් කරන්නම්. මොකද මේකේ සම්මා දිට්ඨිය මුල් කරගෙන මාර්ගය වඩන්න ඕනේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරන වෙලාවේදී මම මේ ගැන තව දුරටත් පැහැදිලි කරලා දෙන්නම්. කාරණා ටික මම මෙහෙම විස්තර කරගෙන ගිහිල්ලා ඒක අපේ ජීවිතයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක දෙවනුව විස්තර කරන්න. ඊළඟට තියෙනවා ඊළඟ අංගයේ හැටියට සම්මා වාචා. මේ ටික නම් අපි කාටත් අහලා හුරු පුරුදුයි. වචනයෙන් වෙන වැරදි ටික නොකර ඉඳීම තමයි සම්මා වාචා. ඒ කියන්නේ යහපත් වූ වචනයක පැවැත්ම. යහපත් වූ වචනයාගේ පැවැත්ම කියලා කිව්වහම වචනයෙන් වෙන්න පුළුවන් අයහපත් කාරණා 4කට බෙදෙනවා. මුසාව, බොරු කීම, පිසුනාව, පරුසාව, ඒ වගේම හිස් වචන පාවිච්චි කිරීම. එහෙම නැත්නම් බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා. ඒ වගේම හිස් වචන කියනවා. මෙන්න මේ නිසා වෙන හානියක් තියෙනවා. අයාපතක් අවඩ වෙනස පවතිනවා. Tamanටත් අයාපත් වෙන විදිහට අන් අයටත් අයාපත පිණිස පවතින වචනයක් එළියට පවතිනවා නම් ඒ මුසාවක් වෙන්න පුළුවන්, පරුස වචනයක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් කේලමක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් හිස් වචනයක් වෙන්න පුළුවන්. මේ වචනයෙන් වෙන වැරදි 4ක් තියෙනවා. මෙන්න මේ වචනයෙන් සිද්ධ වෙන වැරදි 4 සිදු කරන්නේ නැතුව හික්මීමකට ලක් කරනවා නම් මෙන්න මේ වචනය නිසා සිද්ධ වෙන මේ වැරදි 4න් මිදෙනවා නම් අන්න ඊට ඒ අනුව එහෙම නැතිනම් වචනයෙන් වෙන වැරදි ටිකෙන් මිදිලා නිවැරදි වූ වචනයක් පාවිච්චි කරනවා නම් ඒක සම්මා වාචා කියලා හඳුන්වනවා. ඊළඟට සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත කියලා කිව්වහම කයින් වෙන වැරදි 3කට බෙදනවා. මේ වැරදි 3ෙන්ම මිදිලා යහපත් වූ කයේ ක්‍රියාකාරකම් ටිකක් පවත්වනවා නම් මෙන්න මේ ටික සම්මා කම්මන්ත කියලා. එහෙම නැත්නම් සම්මා ක්‍රියා, එහෙම නැත්නම් සම්මා කම්මන්ත කියලා හඳුන්වනවා. කයින් වෙන වැරදි හැටියට පෙන්නනවා පරපර නැසීම, අනුන්ගේ දේ ගැනීම සහ කාම මිත්‍යාචාරයේ යෙදීම කියන එක. පාණාතිපාත, අදින්නාදාන, කාමේසු මිත්‍යාචාරා කියලා අපි ශික්ෂාපද 3කින් සමාදන් වෙන්නේ මෙන්න මේ වැරදි 3න් මිදෙනවා කියන කායික සංවරයට. එහෙමනම් සම්මා කම්මන්ත කියලා කිව්වහම මෙන්න මේ කයි පවතින යහපත් ක්‍රියාවට තමයි සම්මා කම්මන්ත කියලා කියන්නේ.
ඊළඟට සම්මා ආජීව. යහපත් වූ දිවි පැවැත්ම, ජීවන පැවැත්ම. මෙතනදී සම්මා ආජීවය කියලා කියනකොට මිච්ඡා ආජීවයෙන් වළකින්න ඕනේ. මිච්ඡා ආජීව කියලා කියන්නේ වැරදි ක්‍රමයකට ජීවන උපාය සකස් කරගෙන තියෙනවා නම් ධර්මානුකූල නොවන විදිහට ජීවන පැවැත්මක් සකස් කරගෙන තියෙනවා නම් මෙන්න මේකෙන් වළකින්න ඕනේ. එතනදී අර තවදුරටත් පැහැදිලි කරගන්න නමුත් කරුණු කාරණා ගොඩාක් වැඩි වෙන නිසා මම මේ පිළිබඳව විස්තර කරන්නට යන්නේ නැහැ. නමුත් දැන ගැනීම පිණිස මතක් කරන්නම් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා දිවි පැවැත්ම පිළිබඳව නොකළ යුතු වෙළඳාම් ටිකක්. මේ වෙළඳාම් වලින් වළකින්නට ඕන. ඒ වගේම තුලා කූට මාන ආදිය, ඒ කියන්නේ වැරදි විදිහට මිනුම් දඬු පාවිච්චි කරමින් හොරට කිරණ දේවල්, ඒ වගේම පංචාසහගතව අන් අය මුලාවටපත් කරලා රවට්ටලා ආදී ධනය උපයන ජීවන පැවැත්ම සඳහා පාවිච්චි කරන දේවල් රැවටීමකින් තොරව සිද්ධ කරන්නට ඕනේ. එතකොට තමයි සම්මා ආජීවයක් වෙන්නේ. දිවි පැවැත්ම යහපත් වූ දිවි පැවැත්මක් බවට පත් වෙන්නේ. ඊළඟට සම්මා වායාමයේ. සම්මා වායාමයේ කියලා කිව්වහම යහපත් වූ වෑයම. මෙතනද වෑයම එහෙම නැතිනම් උත්සාහය සතර සම්‍යක් ප්‍රධාන වීරිය තමයි මෙතනදී සම්මා වායාමයේ හැටියට කතා කරන්නේ. සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා කියන්නේ උපන් යම් කුසලයක් තියෙනවා නම් මේ උපන් කුසලය වැඩි දියුණු කරන්නට වෑයම් කරන්නට ඕන, උත්සාහවත් වෙන්නට ඕන. නූපන් කුසලයක් තියෙනවා නම් ඒ කුසලයේ උපදවා ගන්නටත් උත්සාහවත් වෙන්නට ඕනේ, වෑයම් කරන්නට ඕනේ. උපන්න යම් අකුසල ධර්මයක් තියෙනවා නම් මේ උපන් අකුසල ධර්මය දුරු කිරීම පිණිස උත්සාහවත් වෙන්නට ඕනේ, වෑයම් කරන්නට ඕනේ. ඒ වගේම නූපන් අකුසල ධර්මයක් තියෙනවා නම් මත් ඒක නූපදින්නට උත්සාහවත් වෙන්නට ඕනේ, වීරියවන්ත වෙන්නට ඕනේ. මෙන්න මේ ධර්මතා හතරට කියනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා. ඊළඟට සම්මා වායාමයෙන් අනතුරුව තියෙනවා සම්මා සති, යහපත් වූ සිහිය, ස්මෘතිය. යහපත් සිහි පැවැත්ම පිළිබඳව පෙන්වන තැනීදී අපිට පැහැදිලි කරනවා සතර සතිපට්ඨානය පිළිබඳව. කායානුපස්සනාවෙන්, වේදනානුපස්සනාවෙන්, චිත්තානුපස්සනාවෙන්, ධම්මානුපස්සනාවෙන් කියන මේ අනුපස්සනා හතරෙන් සිහිය පිහිටුවා ගැනීම පිළිබඳව මතක් කරලා දෙනවා සම්මා සති කියන ධර්මතාවය තුල. ඊළඟට සම්මා සමාධිය කියලා කිව්වහම මේ සමාධිය පැහැදිලි කරනවා විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේහි ධම්මේ සවිතක්ක සවිචාර විවේකජං ප්‍රීති සුඛං උප්පජ්ජති පඨම ධානං කියලා මේ ධාන පිළිබඳව පෙන්වනවා. එතනදී විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලයේ ධම්මේ කියලා කියන්නේ නීවරණ ධර්මයන්ගෙන් මිදිලා, නීවරණ ධර්මයන් දුරු කරලා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානයට පැමිණෙන්න කියන කාරණාවෙන් පටන් අරගෙන ඒ චතුත්ථ ධානය දක්වා රූපාවචර ධාන මට්ටමින් ධාන ටික කතා කරනවා. ඒ හැමතැනකම ඒකාග්‍රතාව කියන වචනයක් දකින්නට ලැබෙනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. එතනදි ඒකාග්‍රතාව කියලා කතා කරනවා. ඊළඟට චතුත්ථ ධානය ගැන පෙන්න ප්‍රණිත් ධාන තුනේ දෙකෙත් එහෙමම පෙන්නනවා. උපේක්ඛා ඒකාග්‍රතාව කියන මට්ටම. මේ ඒකාග්‍රතාවයේ කියන කාරණාව ප්‍රගුණ කරලා ප්‍රකට කළාම මෙන්න මේ ඒකාග්‍රතාව භාවය හඳුන්වනවා කුසල අරමුණක පවතින ඒකාග්‍රතාවය නිසා ඒකට සමාධිය කිය. එහෙම නැතුව අපිට අභිධර්මයේ තුල චිත්තචෛතසික ඉගෙන ගන්නකොට හිතේ ගති ලක්ෂණ ඉගෙනන කාරණාවේදී චෛතසික ගැන ඉගෙන ගන්න අවස්ථාවේදී අපිට හම්බ වෙන්නේ නැහැ සමාධිය කියලා චෛතසිකයක්. සමාධිය කියන චෛතසිකයක් අපිට හම්බ වෙන්නේ නැහැ.
ඒකග්ගතා කියන චෛතසිකයම තමයි. හැබැයි මේ ඒකග්ගතා කියන චෛතසිකේ තනියෙන් පවතින වෙලාවක් නැහැ. මේ ඒකග්ගතාවයේ කියන මට්ටම කුසල අරමුණකින් යුක්ත වූ හොඳට සිහියෙන් යුක්ත වෙච්ච ධර්මයේ තුල පවතින සතිය තුල සමාධියට උපකාර වෙලා ඒ අනුව උපදින ඒකග්ගතාවයට කියනවා සමාධිය කියලා. සමාහිතේ චිත්තේ සමාධියති කියලා පෙන්වනවා. හිතේ සමාධි එහෙම නැතිනම් හිතේ බොහෝම සංසුම් බවට පත්වීම කුසල අරමුණ තුල සංසුම් වීම සමාධිය කියලා පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට මම මතක් කළේ අපි කවුරුත් දන්නා වූ අපි කවුරුත් අහලා දැනගෙන ඉගෙනගෙන තිබුණ මට්ටමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ ඉතුරු අංග ටික එහෙම නැත්නම් සම්මා දිට්ඨිය දා කතා කරපු නිසා සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මේ ඉතුරු අංග 7 පිළිබඳව. නමුත් මේකගේ මේ අංගයන් පිළිබඳව අපි පුළුල් පරීක්ෂණයක් කළ යුතුයි, ගවේෂණයක් කළ යුතු වෙනවා. මෙතනදී සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ධර්මතා දෙක ඇතුළත් වෙන්නේ ප්‍රඥා කොටසට. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ ධර්මතා තුන ඇතුළත් වෙනවා සීලේ කොටසට. ඊළඟට සම්මා වායාමය සම්මා සතිය සම්මා සමාධිය කියන මේ ධර්මතා තුන ඇතුළත් වෙනවා සමාධිය කියන කොටසට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් තුනකට බෙදුවා නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරනකොට ප්‍රතිපදාවක් පිරෙනවා. ඒ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා කියන තුනකින් යුක්තයි කියන තැනකින් තමයි මේක වෙන් කරලා පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙකෙන් කරන්නේ මොකක්ද? ඊළඟට වාචා කම්මන්ත ආජීව කියන එකෙන් කෙරෙන්නේ මොකක්ද? වායාම සති සමාධි කියන ධර්මතා තුنين කෙරෙන්නේ මොකක්ද කියලා අපිට ගවේෂණය කරන්න වෙනවා. ඒ පිළිබඳව විමසන්න වෙනවා. එතනදී සම්මා දිට්ඨියත් සම්මා සංකප්පයත් ගත්තාම සම්මා දිට්ඨියදී අපි දැනගත්තා යථාර්ථයට පවතින ධර්මතාවය. එහෙම නැතිනම් ඇත්ත ඇති හැටියටම පවතින දේ දැක්ම තමයි සම්මා දිට්ඨියෙන් කරලා දෙන්නේ. ඒ දැක්ම අපිට එකපාර දකින්න බෑ. දකින්න බැරි අපේ මානසික මට්ටම් ඒ තරම් දියුණු වෙච්ච, තීක්ෂණ වෙච්ච, සියුම් දේ හඳුනා ගන්න පුළුවන් වෙච්ච ප්‍රබල ප්‍රඥාවකින් යුක්ත නැහැ. එහෙම වෙන්න හේතු වෙලා තියෙන්නේ අපේ ප්‍රඥාව වහලා දාන, ඇත්ත යථාර්ථයේ වහලා දාන ආවරණීය ධර්මතා වලින් යුක්තයි මේ මානසික මට්ටම. ඒවට අපි මතක් කරනවා නීවරණ කියලා. එහෙමනම් දැන් ඇත්ත දැනගත්තා, සම්මා දිට්ඨියෙන් කරේ ඇත්ත දැනගත් එක, අහලා දැනගත්තා. ඒ දැනගත්ත තොරතුරු තමයි සම්මා දිට්ඨි කියලා මුලින් මතක් කරන්නේ. සුතමේ ඥානයෙන් අහලා දැනගත්ත නිසා ඒ සුතමේ ඥානය තුල තියෙන්නේ මේ සම්මා දිට්ඨි පණිවිඩයමයි. ඔන්න දැන් සම්මා දිට්ඨියෙන් දුන අර්ථය පණිවිඩයක් විදිහට අපි මුලින්ම අහලා දැනගන්නවා. අහලා දැනගත්ත මේ පණිවිඩය තමයි ඊළඟට මෙනෙහි කරන්නට ඕන. මෙනෙහි කරනකොට සංකල්ප එහෙම කල්පනා කරනකොට ඒ කල්පනා කිරීම තුළ කාරණා තුනක් සම්පූර්ණ වෙන්නට ඕනේ. සම්මා දිට්ඨිය මුල් කරගෙන සම්මා දිට්ඨියෙන් අහලා දැනගත්ත පණිවිඩය ඒ තොරතුරු ටික මෙනෙහි කරනකොට සිහි කරනකොට මාර්ගයේ පිළිබඳව සිහි කිරීමත් මේකට ඇතුළත් වෙන්නට ඕනේ. හැබැයි මේ සිහි කරන අවස්ථාවේදී ඒ සිහි කරන කාරණාවේදී සිද්ධ වෙන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි අර මුලින් මතක් කළේ නෙක්ඛම්ම සංකප්පන, අව්‍යාපාද සංකප්ප, ඒ වගේම අවිහිංසා සංකප්ප කියන මේ සංකල්පනා තුන එහෙම නැත්නම් සංකප්ප තුන සම්පූර්ණ වෙන්නට ඕන. දැන් දර්ශනීය විසින් අපි අහලා දැනගත්ත
තොරතුරු ටික මෙනෙහි කරනකොට වෙන්න ඕන කාරණාව තමයි කෙලෙසුන්ගෙන් මිදීම පිණිස ඒක උපකාර කරගන්න ඕන. ඒ කල්පනා කිරීම. ඒ වගේම මෛත්‍රී භාව වැඩිවීම පිණිස එහෙම නැත්නම් අව්‍යාපාද භාවය වැඩිවීම පිණිස පාවිච්චි කරන්නට ඕන. ඒ වගේම හිංසා කරන, පීඩා කරන, හිත රිදවන ආදී නොයෙකුත් කෙනාට අපි නොඑක් විදිහට හිංසාවන් පීඩාවන් කරනවා නම් ඒ වගේම මිදෙන විදිහටම ඒ කල්පනාව ප්‍රබල වෙන්නට ඕනේ. මෙතනදී අපිට සම්මා සංකප්පය පිළිබඳව පෙන්වනකොට මාර්ග අංගයක් වුණ මාර්ග පරියාපන්න වුණ යම් ප්‍රඥාවකින් යුක්තව ඒ ධර්මතා පිළිබඳව සම්මා දිට්ඨිය මූලික කරගත්ත ධර්මයන් විනිශ්චය කරන්න පුළුවන්කම. එහෙම නැතිනම් ධර්මයන් මෙනෙහි කරන බවක් ඇති කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි නිවැරදිම සම්මා සංකප්පයේ හැටියට ගණන් ගන්නේ ප්‍රායෝගික වෙන්නේ. එහෙම නැත්නම් අපි හිතුවොත් උදාහරණයක් විදිහට සරලව ගත්තොත් මේ අර්ථය අද සරලව ගන්න ගිහිල්ලා වෙලා තියෙන දෝෂය තමයි නෙක්ඛම්ම සංකප්පය කියලා කියන එක ගත්තාම අද හිතනවා සමහර වෙලාවට ගිහිගෙන් නික්මීම නෙක්ඛම්මේ නිසා යම් කෙනෙක් ඔන්න ගිහිගේ අතහැරලා බ්‍රහ්මචාරී වෙනවා. දැන් මම නෙක්ඛම්මය සම්පූර්ණයි. මම කිසිම කෙනෙකුට වෛර කරන්නේ නැහැ, ක්‍රෝධ කරන්නේ නැහැ. මම මෛත්‍රී භාවනාව වඩනවා. මම උදේ ඉඳන් හවස වෙනකම් මෛත්‍රියෙන් යුක්තයි. ඒ නිසා දැන් අව්‍යාපාද සංකප්පනාව සම්පූර්ණයි. ඊළඟ මම කිසිම කෙනෙකුට හිරිහැරයක්, පීඩාවක්, කරදරයක් කරන කෙනෙක් නෙමෙයි. මම මගේ පාඩුවේ තනියම ජීවත් වෙන කෙනෙක්. කිසිම කෙනෙකුට මම හිරිහැර කරදර කරන, බාධාවක් කරන කෙනෙක් නෙමෙයි කියන තැනකින් ගත්තාම අවිහිංසා සංකප්පෙනුත් යුක්තයි. දැන් එතකොට මේ කෙනා බැලුවොත් සරලව මේ කෙනා හිතලා බැලුවොත් දැන් මේ කෙනාට හිතනවා දැන් මං එන සම්මා සංකප්පේ යුක්ත කෙනෙක්. දැන් මට එකක් නම් දැන් සම්පූර්ණයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක අංගයක් මම දැන් සම්පූර්ණ කරලා තියෙනවා. මම දැන් ඊළඟට ඊළඟ අංගය සම්පූර්ණ කරන්න ඕන කියලා හිතාගෙන ඊළඟට සම්මා වාචා කිසිම දෙයක් කතා කරන්නේ නැතුව ගොළුෙක් වගේ නිහඬව බොහෝම නිහඬව ඉන්නවා. මම කිසි වචනයක් කතා කරන්නේ නැහැ. කට ඇරියොත් තමයි බොරු කියන්න වෙන්නේ, කේලම් කියන්න වෙන්නේ, හිස් වචන කියවෙන්නේ. ඉඳලා හිටලා හරි පරුස වචනයක් කියවෙන්නේ. ඒ නිසා මම කිසිම කෙනෙක් එක්ක කතා කරන්නේ නැහැ කියලා එහෙම නැත්නම් පිරිස ගහන පරිසරයේ වෙන් වෙලා තනියම හුදකලාව වාසය කරනවා. කිසිම දෙයක් ගැන කතා කරන්නේ නැහැ කියන තැනකින්. එතකොට හිතනවා මගේ වචනේ දැන් බොරු කියන්නේ නැහැ, හිස් වචන පරුස වචන කේලම් කියන්නේ නැහැ. ඒ නිසා දැන් සම්මා වාචාත් හරි කියලා ඔන්න ওই විදිහට සලකලා ওই විදිහට කල්පනා කරලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික වෙන වෙනම වඩන්න උත්සාහවත් වෙන අය සමාජයේ අපිට දකින්න ලැබෙනවා. හැබැයි මේ ශාසනයේ පෙන්වන ක්‍රමවේදය ඊට වඩා මහා හරි ගැඹුරු අර්ථයකින් යුක්තයි කියන එක පෙන්වන්නයි ඔබට මම මේ අර්ථ ටික මතක් කළේ, මේ අදහස් ටික මතක් කළේ. ඉතින් මෙතනදී සම්මා සංකප්පය තුළ තවදුරටත් අපි බැලුවොත් සම්මා දිට්ඨියෙන් අහලා දැනගත්ත පණිවිඩයට අනුවම ඒ කියන්නේ සම්මා දිට්ඨියම පුරවන, සම්මා දිට්ඨියම අනුග්‍රහය දක්වන සම්මා සංකප්පයක්මයි අපි ඇති කරගන්නට ඕනේ. අපි සම්මා දිට්ඨියෙන් අහලා දැනගත්ත පණිවිඩයේ යථාර්ථයේ පවතින්නේ මෙන්න මෙහෙම යථාර්ථයක්. සම්මුති වශයෙන් තියෙන දේත් පරමාර්ථ වශයෙන් තියෙන දේත් කියලා මේ සම්මුති පරමාර්ථ දෙක පිළිබඳව වෙන් කළ හඳුනා ගන්න පුළුවන් වූ පණිවිඩයක් තමයි අපිට සම්මා දිට්ඨිය කියන මේ ප්‍රඥාවෙන් ලැබෙන පණිවිඩය. මෙන්න මේ ලැබිච්ච තොරතුරු ටික අපේ මනසට දාගත්තාම ඒ දාගත්තු තොරතුරු ටික ක්‍රියාත්මක කරන එක තමයි සම්මා සංකප්පේ හරහා ඉදිරිපත් කරලා තියෙන්නේ. සම්මා දිට්ඨිය කියන පණිවිඩේ අහලා දැනගත්තාම සුතමේ ඥානයකින් අහලා දැනගන්නවා සම්මා දිට්ඨි පණිවිඩය. මේ අහලා දැනගත්ත දේ ප්‍රායෝගිකව කරන්න නම් ඒක අපි ඉස්සල්ලාම මනසෙන්
ක්‍රියාත්මක කරන්නට ඕන. මනසින් ක්‍රියාත්මක කරන විදිහ තමයි ඒ පිළිබඳව කල්පනා කරන එක. ඒක නැවත ආවර්ජනය කරන එක, සිහි කරන එක. ඒක නැවත නැවත කල්පනා කරමින් එහෙම නැතිනම් ඊට අනුව සිතමින් කටයුතු කරනකොට ඉෂ්ට වෙන්න ඕන කාරණයක් තමයි කෙලෙස් ධර්මයන් තියෙනවා නම් මේ කෙලෙස් ධර්මයන් වලින් මිදෙන විදිහටම මේ කල්පනා කිරීම අන්තර්ගත වෙන්නට ඕනේ. යම් විදිහකින් ක්‍රෝධයේ වෛරයේ උපදිනවා නම් ඒ වගේ මිදෙන්නම මේ කල්පනාව සම්බන්ධ කරගන්නට ඕනේ. ඒ වගේම තමයි යම් හිංසාවක් පීඩාවක් කරන චේතනා පහළ වෙනවා නම් ඒන් මිදීම මිනිස මේ සංකල්පනාව ඇතුළත් වෙන්නට ඕනේ. ඒ විදිහට මම හිතනවා පැහැදිලි ඇති කියලා. මේකත් නුවණක් වැඩිවීමක්මයි. අහලා දැනගත්ත දේ ඊට අනුව නැවත මෙනෙහි කිරීමෙන් වැඩෙන්නේ නුවණක්. ආපහු නුවණ වැඩෙන වැඩපිළිවෙලක් එහෙම නැත්නම් ප්‍රඥාව වැඩෙන වැඩපිළිවෙලක් මේ තුල අන්තර්ගත වෙනවා. හැබැයි මෙහිම තනියම මේ වැඩේට කටයුතු කරන්න බෑ. මේකට බාධා පමුණුවන ධර්මතා ටික ආවරණීය ධර්මතා ටික සක්‍රියයි. එහෙමනම් දැන් අපිට සිද්ධ වෙනවා ඊට අනුව වැඩ කටයුතු ටික ගොඩනගන්න නම් බාධා කරන දේවල් ටිකෙන් මිදෙන්න එහෙම නැත්නම් එන බාධක දුරුලන්න වෙනවා. බාධක ටික දුරු කිරීම පිණිස අපිට මේ මුලින්ම මේ හිත සමාධිමත් කරන්න වෙනවා. හිත සමාධිමත් කරන්න ගියාට එකපාරම සමාධිමත් කරන්න බෑ. ඊට පහලින් දෝෂ ටිකක් තියෙනවා. ඒ දෝෂ ටික සම්පූර්ණ කරන්න වෙනවා. දෝෂ ටික තමයි මේ හිත අසංවරව පවතින භූමි ටිකක් තියෙනවා. මේ හිතට අසංවරව හැසිරෙන්න පුළුවන් පරිසරයක් තියෙනවා. මේ හිතට අසංවරව ජීවත් වෙන්න හදලා දුන්න මේ පරිසරයට අපි පළමුවෙන්ම ආවරණයක් දාන්න වෙනවා, රැකවරණයක් දාන්න වෙනවා. මෙතනදී මේ සීලය ගැනයි මේ කතා කරන්නේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ ධර්මතා තුන සීලේ හැටියට හඳුන්වනවා. නමුත් ඔබට මම මේ සීලය ගැන මතක් කරන්නට පෙර පුංචි උදාහරණයකින් ඔබට මේ කාරණේ තේරුම් ගැනීමේ පහසුව සඳහා මතක් කරන්නම්. මම හිතන්නේ බෞද්ධයෝ හැටියට ගොඩාක් බෞද්ධ පිරිස, ඒ වගේම හින්දු පිරිස විශාල වශයෙන් විශ්වාස කරනවා මේ නස්සාස්ත්‍ර ක්‍රමවේදයන්, ජ්‍යොතිෂයේ ක්‍රමවේදයන් විශ්වාස කරනවා. යම් කෙනෙකුට අපල උපද්‍රවයක් තියෙනවා නම්, යම් කෙනෙකුට ඒ වගේ මොනවා හරි ගැටලුකාරී බවක් තියෙනවා නම්, ඒ වගේන් ආරක්ෂා වීම පිණිස, ඒවා දුරු කර ගැනීම පිණිස ආරක්ෂක වැඩපිළිවෙල සකස් කරලා දෙනවා. ඒක ආරක්ෂක වැඩපිළිවෙලක් තමයි අපි කරේ පළඳින සුරයක් එහෙම නැතිනම් යන්ත්‍රයක් කියලා කියන්නේ. තඹ පටියක යම් වැටි ටිකක් ලියලා ඊට පස්සේ මේක නමලා මේක කරේ සුරයකට දාලා මේක කරේ එල්ල ගන්නවා. එහෙම නැතිනම් ඉනේ එල්ල ගන්නවා. මේ දේ කරන්නේ තමන්ගේ ආරක්ෂාවට, තමන්ට යම් බලපෑම්, ග්‍රහ බලපෑම් ආදී නොයෙකුත් බලපෑම් වලින් ආරක්ෂා වීම සඳහා තමයි මේ දේවල් පළඳින්න කියලා නිර්දේශ කරන්නේ. දැන් මේක පළඳ ගන්නකොට තව උපදේශන මාලාවකුත් දෙනවා. මෙන්න මේ දේවල් කරන්න එපා, මේ දේ තැන්වල යන්න එපා, මේ විදිහට ජීවත් වෙන්න එපා, හැසිරෙන්න එපා, කටයුතු කරන්න එපා කියලා යම් ක්‍රමවේදයක් කියලා දෙනවා කටයුතු කරන්න කියලා. දැන් මේ යන්ත්‍රය එහෙම නැත්නම් සුරේ දැම්මේ තමන්ගේ රැකවරණය සඳහානේ. තමන්ට රැකවරණයක් අවශ්‍ය නිසා වුණ දැන් මේ රැකවරණය සඳහා මේ වගේ බැහැරින් යමක් ඔන්න දැන් අපිට එකතු කරගත්ත රැකවරණයකට, පරිස්සමට, ආරක්ෂාව සඳහා. හැබැයි ඊට පස්සේ ටික කාලයක්, ටික දවසක් යනකොට අපිට කියලා තියෙනවා මලකෙවල් වල යන්න එපා, කිලිකෙවල් වල යන්න එපා, එහෙම නැත්නම් ඔය ඇඳුම් වේලන රෙදි වැටවලට යටින් රින්ගන්න එපා. මේ වගේ නොයෙකුත් ක්‍රමවේද ටිකක් කියන මේවා කරන්න එපා කියලා. දැන් අපි බුද්ධිමත්ව කල්පනා කරලා බැලුවොත් තමන්ගේ ආරක්ෂාවට දාපු මේ යන්ත්‍රයේ දැන් වෙලා තියෙන තමන්ට යන්ත්‍රය පරිස්සම් කරන්න වෙලානේ.
තමන්ගේ රැකවරණයට දාගත්ත යන්ත්‍රේ තමන් රකින්නවා පැත්තකින් තියලා දැන් තමන්ට වෙලා තියෙනවා තමනුයි යන්ත්‍රේ දෙකම පරිස්සම් කරා. ඇයි කලින් නම් තිබුණේ තමන්ට විතරයි රැකවරණේ තමන්ගේ පරිස්සම තමයි හදාගන්න තිබුණේ කල්පනාවෙන් කටයුතු කරන්න තිබුණේ. දැන් තව වෙලා තියෙනවා යන්ත්‍රේ පරිස්සම් කරන්නත් වෙලා තියෙනවා. දැන් මේ යන්ත්‍රය එහෙම නැතිනම් මේ සුරේ පරිස්සම් කරන්න ගියපුවාම ඔන්න දැන් නොයෙකුත් කටයුතු ටිකක් කරන්න වෙලා තියෙනවා. දැන් බලන්න හිතලා කල්පනා කරලා තමන්ගේ රැකවරණයට දුන්න දේ තමන්ගේ රැකවරණයේ පැත්තකින් තියලා දැන් ඒක පරිස්සම් කරන්න වෙලා තියෙනවා. මෙන්න මේ වගේම වැඩක් අද වර්තමානයේ වෙනවා. සීලය පනවල තියෙන භාග්‍යතුන් වහන්සේ සීලය තුලින් තමා රැකෙන්න. තමන්ගේ මේ මනස රකින්න වැඩපිළිවෙලකටයි මේ සීලය ඉදිරිපත් කරලා තියෙන්නේ. අද දැන් තමන්ව පරිස්සම කියන තමන්ගේ පරිස්සමට දුන්න සීලය නිසා තමන් පරිස්සම් වෙන්න ඕනේ කියන කාරණාව පැත්තකින් දාලා තමන් කොච්චර වැරදි වැඩ තමන්ගේ හිතේ මොනතරම් අකුසල දේවල් පහළ වුණත් හැබැයි සිල් නම් කඩාගන්නේ නැහැ කියන තැනකින් සීලය පරිස්සම් කරන්න වෙලා තියෙනවා. සීලයෙන් තමන් රකින්නවද තමන් විසින් සිල් රකින්නවද කියන කාරණාව හොත්තට නුවණින් තේරුම් ගන්න ඕනේ කාරණාව. මේ අදහස අහපුවාම ඔබට නොයෙකුත් කාරණා සිහි වෙන්න පුළුවන් මේ. නමුත් මම මේක පැහැදිලි කරලා දෙන්නම්. අද අපි සත්තු මැරීමෙන් එහෙම නැතිනම් කයෙන් වෙන වැරදි 3න් වචනයෙන් වෙන වැරදි 4න් මිදිලා ඉන්න උත්සාහවත් වෙන්නේ කුමක් නිසාද කියලා බලන්න. සත්තු මැරුවොත්, හොරකම් කෙරුවොත්, කාමයේ වර්ධවා හැසිරුණොත්, බොරු කිව්වොත්, හිස් වචන, පරස වචන, කේලම් කිව්වොත් අපාය යන්න වෙනවා. අකුසල කර්මයක් රැස් වෙනවා. අපායට යන්න තියෙන බය නිසා, අකුසල කර්මයන් රැස් වෙන නිසා අපි ඒව නොකර ඉන්න උත්සාහවත් වෙනවා. හරි. Tamanට රැකවරණයක් ඒකින් ලැබෙන බව ඇත්ත. හැබැයි අපි කරන්නේ වචනයෙන් වෙන වැරදි ටික නතර කරනවා, කයෙන් වෙන වැරදීන් ටික නතර කරන්න හදනවා. හැබැයි මේ දේවල් නතර කරන්න කොච්චර හැදුවත් මේ වැරදි කරන්නට හේතුව හදන තැන, ඒ කියන්නේ මනසනේ. මනස පැත්තේ හදන වැඩපිළිවෙලකට යොමු කරවලා සිල් රකින්නේ නැත්නම් මනසින් මේක වළක්වනවා කියන එක ලේසි නෑ. අපි කොච්චර හිතාගෙන හිටියත් බොරු කියන්න හොඳ නෑ, හිස් වචන කියන්න හොඳ නෑ, පරුස වචන කේලම් කියන්න හොඳ නෑ කියලා අපි කොච්චර හිතාගෙන හිටියත් අපිට මේ සිහි කල්පනාව නැති වෙච්ච වෙලාවවලදී අපි මොන තරම් හිස් වචන, පරුස වචන, එහෙම නැතිනම් බොරු කේලම් ආදී කියලා මේ වචනේ අසංවර කරගන්නවද කියලා බලන්න. දැන් මේ අපි කරන්නේ මොකක්ද? හිත රකින්න වැඩපිළිවෙල කියන එකේ අපිව රැකෙන විදිහට මේක යොදාගෙන නැහැ. අපි හදලා තියෙන අපිට මතක් වෙන වෙලාවට අපි මේ සිල්පදේ පරිස්සම් කරන්න හදලා තියෙනවා. සිල් ටික රකින්න ඕනේ. සිල් ටික රකින්න ඕනේ මොකක් රැකෙන්නද? තමන් රැකෙන්නයි. තමන් රැකෙන විදිහේ වැඩපිළිවෙලකටයි මේ වැඩේ කරන්නට ඕනේ. ඔකට ගෞරවනීය අපේ මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ දේශනාවලදී මතක් කරන උදාහරණයක් තියෙනවා. මම මේ උදාහරණේ තවදුරටත් ඔබට මතක් කරන්නම් මේක තේරුම් ගැනීමේ පහසුව සඳහා. ස්වාමීන් වහන්සේ සීලය ගැන මතක් කරනකොට අපිට දේශනාවලදී මතක් කළා පැල් රකින්න කාරණාව පිළිබඳව. යම් ගොවි මහත්තයෙක් හේනක පැලක් රකින්න යනකොට කතාවට කියන්නේ පැල් රකින්න යනවා කියලා. දැන් මේ පැල් රකින්න යනවා කියන තැනින් අදහස් කරන්නේ අර ගෙයක් වගේ හදලා තියෙන පැලක් තියෙනවනේ. ඒක ඇතුළට වෙලා ඉඳගෙන ඒකේ වහලෙයි ඒ ගහලා තියෙන ලී දඬු ටිකයි ආරක්ෂා කරන එකටද පැල රකින්නවා කියලා කියන්නේ. ඔකට තමයි පැල කියලා කියන්නේ. හැබැයි භෝගයටත් පැල කියලා කියයි පුංචි කාලේදී. හැබැයි ඒක පැලයක් වෙන්නේ නැහැ. ඒක මල් දරලා ගෙඩි හැදෙන කාලෙට. පළ දරන කාලෙට ඒකට පැලයක් කියලා කියන්නේ නැහැ. හැබැයි මේකේන පැල් රකින්නවා කියලා ගිහිල්ලා පැලේ ඉඳගෙන කරලා තියෙන්නේ භෝගේ ආරක්ෂා කරපු එකයි. එහෙමනම් අපි සිල් රකින්නවා කියලා කියන එකෙන් අදහස් වෙන්න ඕනේ අපේ මේ හිත රැකින වැඩපිළිවෙලටයි. මොකද හිත හදන වැඩපිළිවෙලක් තමයි මේ සාසනයේ ඉදිරියට කරන වැඩපිළිවෙල ප්‍රතිපදාව පෙන්වලා තියෙන්නේ. ඒ නිසා අපි සිල් රකින්න ඕනේ. කුමක් සඳහාද සිල් රකින්න ඕනේ කියන
කාරණාව තේරුම් ගන්න ඕන. ශාසනයෙන් බැහැර වෙනත් ආගමික ඉගැන්වීම් තුල උනත් වෙනයම් ජන සමාජය තුල සත්තු මරණකින් වැළකීලා ඉන්න අය හොයාගන්න පුළුවන්. හොරකම් කිරීමෙන් වැළකීලා ඉන්න අය, කාම මිත්‍යාචාරයෙන් වැළකීලා ඉන්න අය, හිස් වචන, බොරු කේලම්, පරුස වචන කියන මේ වගේ වැළකීලා ඉන්න අය ඕනතරම් හොයාගන්න පුළුවන්කම තියෙනවා. හින්දු සම්ප්‍රදාය තුල වෙන්න පුළුවන්, ඉස්ලාම් සම්ප්‍රදාය තුල වෙන්න පුළුවන්, කතෝලික සම්ප්‍රදාය තුල වෙන්න පුළුවන්. මේ අය දකින්න හඳුනගන්න කලාතුරකින් හරි ඉන්නවා. බොහෝ දුරට ඉන්නවා. එතකොට දැන් ඒ අය සත්තු මරන්නෙත් නැහැ, අපි සත්තු මරන්නෙත් නැහැ. ඒ අය හොරකම් කරන්නෙත් නැහැ, අපි හොරකම් කරන්නෙත් නැහැ. ඒ අය කාම වරදවා හිතෙන්නෙත් නැහැ, අපි කරන්නෙත් නැහැ. ඒ අය බුරු හිස් වචන, පරස වචන කේලම් කියන්නෙත් නැහැ, අපි කියන්නෙත් නැහැ කියන තැනකින් ගත්තොත් ඒ අය අපි එකම දේනේ කරලා තියෙන කියන තැනකට කෙනෙක්ට හිතෙන්න පුළුවන්කම තියෙයි. එහෙම හිතුනොත් ඒක සාධාරණයි. අපිත් ඒ වැඩේම කරලා තියෙනවා නම්. හැබැයි මේ ශාසනය අන්‍ය ආගමික ඉගැන්වීම් වලට වඩා වෙනස් වෙන්නේ මේකේ ගැඹුරෙන් පෙන්වන අර්ථය තේරුම් ගත්තාමයි. සීලය පිළිබඳව කතා කරනකොට මේ කයේ වචනේ දෙකේ සංවරයටයි සීලය කියලා පෙන්වන්නේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ කාරණා තුනෙන්ම පෙන්නලා තියෙන්නේ මෙන්න මේ ධර්මතාවය. එතනදී අපි තේරුම් ගන්න ඕනේ, හොඳට පැහැදිලි කරගන්න ඕනේ, හිතේ නොසන්සුන්කම, අසංවරකමට බැහැලා ජීවත් වෙන්න පුළුවන් පරිසරය තමයි වචනයෙන් හදලා දෙන්නේ. හිතේ නොසන්සුන්කමට ඒ ජීවත් වෙන්න පුළුවන් පරිසරය හදලා දෙන එක තමයි කරන්නේ වචනයට බැහැලා ජීවත් වෙනකොට. කයට බැහැලා ජීවත් වෙනකොට. කයින් කරන ක්‍රියාවට මේ හිතේ තියෙන අඩුපාඩු ටික තමයි කයේ ක්‍රියාත්මක වෙනකොට දකින්න ලැබෙන්නේ. හිතේ තියෙන අඩුපාඩු ටික තමයි වචනයක් කතා කරනකොට දකින්න ලැබෙන්නේ. ඒ නිසා අපේ සමාජයේ සමහර වෙලාවට අපි කතා කරනවා ඔය ඔහොම හිතියට බලන්න ඕනේ කට ඇරපු ගම කතා කරන්න ඕනේ බලන්න කෙනාගේ හැටි දැනගත්ත හැකි කියලා ඔන්න ඔයගේ අදහසක් ඉදිරිපත් කරනවා. එහෙම නැතිනම් බලන්න ඕනේ ඔහොම හිතියට වැඩක් කරන්න ගියාම කවුද කියලා කෙනා හොඳට දැනගන්න පුළුවන් කියලා ඔන්න ඔයගේ මතයක් එහෙම නැතිනම් අදහසක් සමාජයේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ කෙනාගේ හිතේ තියෙන දේ අපිට පේන්නේ නැහැ. තව කෙනෙකුගේ හිතක් දකින්න බැරි නම්, ඒ කියන්නේ පරචිත්ත විඥානන ඥානේවත් නැත්තම් තව කෙනෙකුගේ හිතක් දකින්න පුළුවන්කමක් නැහැ. එහෙනම් කෙනෙකුගේ හිතක් දකින්න අපිට පුළුවන්කම තියෙන්නේ ඒ කෙනා කතා කරන විලාසයේ, කතා කරන දේවල් තුල සහ ඒ කෙනා කරන දේවල් තුල. කියන කරන දේවල් තුලින් ඒ කෙනාගේ මානසික මට්ටමේ යම් කොටසක් අපිට මැනගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් මේ මානසික මට්ටමේ තියෙන දෝෂ ටික මැනගන්න පුළුවන්කම ලැබෙනවා කයයි වචනයයි ගැන හොඳ අවධානයෙන් කටයුතු කළාම. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපිට කයෙන් මෙන්න මෙහෙම ටිකක් වෙනවා, වචනයෙන් මෙන්න මෙහෙම ටිකක් වෙනවා. මේ ක්‍රියා දෙකම වළක්වා ගන්න ඕනේ හිතේ තියෙන නොසන්සුන්කමට වෙන කාරණා ටික. හිතට අසංවරව හැසිරෙන්න තියෙන පරිසරය අහුරලා වළක්වලා දාන්න ඕනේ. ඔන්න දැන් කයේ වචනේ දෙක සංවර කරන්න අපිට ශික්ෂාපද වශයෙන් ශික්ෂාපද ටිකක් අපිට තීරණය කරලා එහෙම නැතිනම් දේශනා කරලා තියෙනවා. එහෙනම් අපි මේ ශික්ෂාපද ටික අනුගමනය කරන්න ඕනේ, රකින්නට ඕනේ. ශික්ෂාපද ටිකෙන් තමන්ගේ හිත හැකෙන විදිහේ වැඩපිළිවෙලකට. ඔන්න එතකොට සම්මා වාචා, සම්මා කම්මන්ත දෙකම එකට එකතු කරලායි මම මේ මතක් කළේ. එතකොට සම්මා ආජීවය දිවි පැවැත්ම යහපත්ම වෙන්නට ඕනේ. එහෙමනම් කය වචන දෙක සංවර කළත් එයාගේ ජීවන පැවැත්ම තවදුරටත් සංවර කරන්නට ඕනේ. ඒ නිසා අපිට මේ කය වචන දෙකේ සංවරයට මතක් කරනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා. ඒක පංචිල් වලින්, අටසිල් වලින්, දසසිල් වලින්, උපසම්පදා සිල් දක්වා සාමණේර සිල්, උපසම්පදා සිල් ආදී මේ විදිහට ශික්ෂාපද වශයෙන් අපිට සමාදන් වෙන්නට පරිසරය හදලා එහෙම නැතිනම් සමාදන් කරවලා තියෙන්නේ මෙන්න මේ කයේ වචනේ දෙකේ සංවරයේ හික්මීම ඇති කර ගැනීම පිණිස. ඊළඟට තියෙනවා ඉන්ද්‍රිය සංවර සීලය කියලා. ඉන්ද්‍රිය සංවර සීලයක් පනවන්නේ මේ කයේ වචනයෙන් සංවර වුණත් තව දුරටත් හිතට අසංවරව හැසිරෙන්න පුළුවන් පරිසරයක් තියෙනවා.
ඇහැ කන නහය දිව කය කියන මේ අවස්ථා පහේදී. එහෙමනම් ඇහැ සංවර කරන්න ඕනේ, කන සංවර කරන්න ඕනේ, නහය දිව කය කියන මේ ආයතන පහ සංවර කළාම අන්න ඒ කෙනාගේ දිවි පැවැත්ම බොහොම පිරිසුදු පහසු පෝෂණය කරන්න පහසු දිවි පැවැත්මකටපත් වෙනවා. එහෙමනම් එයාගේ ජීවන පැවැත්මම බොහොම පහසුවෙන් පිරිසුදු මට්ටමකටපත් වෙනකොට ආජීව පාරිශුද්ධ සීලයක් බවට ඒ සීලය පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් සමාජීවය තුල කතා කරන්නේ මේ ආජීව පාරිශුද්ධ සීලය පිළිබඳව. ඒකයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ ධර්මතා තුනම සීලය හැටියට නම් කරලා තියෙනවා. ඊළඟට සමාධිය පිළිබඳව කතා කරන්න ගියාම දැන් ඔන්න අපිට සීලය පැත්තෙන් යම් රැකවරණයක් දීලා මේ හිත අසංවරව හැසිරෙන්න තියෙන පරිසරයේ හොඳට අහුරලා දැන් හිත ග්‍රහණය කරගන්න පුළුවන් විදිහට මේ ඇතුළට කොටු කරලා තියෙනවා. හිත ඇතුළට කොටු කරලා තිබ්බත් තවදුරටත් මේ හිත එළියට පනින්න පුළුවන්කම තියෙනවා. එළියට පනින්න පුළුවන්කම තියෙන්නේ කෙලෙස් ධර්මයන් එක්ක මේ හිත ගනුදෙනු කරන නිසා. කොච්චර රැකවරණයක් ගහලා වැටක් ගහලා තිබුණත් පනින්න අවකාශය ලැබිච්ච තැනින් එළියට පනින්න ස්වභාවයක් තියෙනවා මේ හිතේ. ඒ නිසා තවදුරටත් මේ රැකවරණය ශක්තිමත් කරන්න නම් මේ හිත තවදුරටත් පරිස්සම් කරන වැඩපිළිවෙලක් කරන්න වෙනවා. ඒ නිසා තමයි සම්මා වායාමයෙන් පෙන්වන්නේ දැන් තවදුරටත් මේ හිත රැක ගන්න, ඇතුලේ රඳවා ගන්න, පරිස්සම් කරන්න ලොකු වෙහසක් වෑයමක් ගන්න වෙනවා, වීරිය කරන්න වෙනවා කියන කාරණාව. එතකොට ඔන්න දැන් හිත ඇතුල් පැත්තට හරවලා එළියට බහින්න දැති වෙන්න පරිසරය හදන්න පුළුවන් විදිහට දොරවල් ටික වහලා අසංවරව හැසිරෙන්න තියෙන භූමියට අසංවරව පතිත වෙන්න දෙන්නේ නැතුව රැකවරණයක් දීලා ආරක්ෂා කරලා දැන් හිත ඇතුල් පැත්තට නැඹුරු කරලා තියෙනවා. නමුත් තාම පණින්න තියෙන ඉඩ එහෙමම හිතේ තියෙනවා. ඒ නිසා තමයි සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියලා මේ වීර්යය නම් කරන්නේ. මේ වීර්යය තුල වෙන්නේ උපං කුසල් ධර්මයන් තියෙනවා නම් මේ උපං කුසල ධර්මයන් තවදුරටත් වර්ධනය කරන්න පුළුවන් වෙන විදිහට හිත යොදවන්න ඕන. හිත යොදවනවා උපං කුසල ධර්මයන් වර්ධනය වෙන පැත්තට. ඒ වගේම නූපං කුසල ධර්මයක් තියෙනවා නම් ඒව උපද්දවා ගන්නත් මේ හිත මෙහෙවනවා. ඒ විතරක් නෙමෙයි අකුසල ධර්මයක් ඉපදිලා තියෙනවා නම් ඒ තියෙන අකුසල ධර්ම දුරු කරවීම පිණිස හිත වෙහෙසනවා, වීර්ය කරනවා. නූපං අකුසල ධර්මයක් තියෙනවා නම් මේ ඉපදිච්ච නැති අකුසල ධර්මයට ඉපදෙන්න දෙන්නෙම නැති විදිහට මුක්තට හිත ශක්තිමත් කරනවා, වීර්යවන්ත කරලා නූපං අකුසල ධර්මයට නූපදින තැනටම කටයුතු කරන්න වෙනවා. දැන් එතකොට මේකෙන් පෙන්නනවා අකුසලයෙන් මුදවලා කුසලයේ පැත්තට හරවපු බවක් තමයි මේ වීරිය තුල ක්‍රියාත්මක කරලා තියෙන්නේ. අකුසලයෙන් වළක්වලා කුසලයේ පැත්තට යොමු කිරවීම කරවලා තියෙනවා. කුසලයේ තුල රඳා හිටවීමකට මේ හිත සකස් කරලා තියෙනවා. දැන් හිත අකුසලයෙන් මුදවලා කුසලයේ පැත්තට නැඹුරු කළාම තියෙන වාසිය තමයි දැන් මේ මානසික මට්ටමට අකුසලයේ පැත්තට යන්න තියෙනවා නම් වීරියවන්තකමින් කුසලයේ පැත්තට හරවන නිසා දැන් මේ හිත අර වහලා තිබුණ එහෙම නැතිනම් රැකවරණිය දාලා තිබුණ කයෙන් වචනයෙන් එළියට බහින්න ඒ පැත්තෙන් වැරදි පැත්තට යන්න හේතු නෑ. මොකද අකුසලයේ පැත්තේ උපදින්න තියෙන හේතුවම වළක්වලා තියෙනවා මානසික පැත්තෙන්. ඒ හින්දා දැන් ක්‍රියාත්මක වෙන පැත්ත නතර කරගන්න හරි පහසුයි. ඊළඟට ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් ශරීරයෙන් කියන මේ ආයතන වලින් එහෙම නැතිනම් ඉන්ද්‍රියන් වලින් එළියට බහැලා හිතට ඕන විදිහට කෙලෙස් හසුරවන්න තිබිච්ච පරිසරය දැන් ඔන්න වහලා තියෙනවා. මොකද අලුතෙන් උපදින්න තියෙන කෙලෙස් ටික එහෙම නැතිනම් අකුසල් ටික වළක්වන විදිහේ වැඩපිළිවෙලක් ඇතුළෙන්ම දාලා තියෙනවා. දැන් එළියෙන් දොරවල් ටික වහලා සුරක්ෂිත කරලා ඇතුළට ගත්ත මේ මානසික මට්ටම දැන් ඇතුළෙන් දොරවල් ටික වහලා තව දුරටත් සුරක්ෂිත කරලා තියෙනවා. දැන් මනස යම් මට්ටමක රැකවරණයක් තියෙනවා. හැබැයි මේ රැකවරණයේ තිබුණට තව දුරටත් මේක පවත්වාගෙන යන්න නම් ඒක ස්ථාවර කරන්න නම් තව දුරටත් මේක ඉදිරියට කළ යුතු වෙනවා. මේ හිත හදන
වැඩපිළිවෙල තව දුරටත් ඉස්සරහට අරගෙන යන්න වෙනවා. මේ විදිහට සතර සම්‍යක් ප්‍රධාන වීරිය හරහා හිතට මේ විදිහට උපදින අකුසල ධර්මයන්ගෙන් මුදවලා කුසල ධර්මයන් තුල පවත්වනවා කියන කාරණාවේ රඳවපුවාම ඔන්න දැන් නීවරණ ධර්මයන් වලට වැඩ කරන්න තියෙන පරිසරයක් තව මේක ඇතුලේ තියෙනවා. කුසලයේ හිතිය පමණින්ම නීවරණ සියල්ල දුරු කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් දැන් ඊළඟ වැඩපිළිවෙල විදිහට අපිට තියෙනවා මේ මානසික මට්ටමේ පවතින නීවරණ ධර්මයන් ටික දුරු කිරීමේ වැඩපිළිවෙලක් කරන්න වෙනවා. ඒ සඳහා අපිට මේ හිත තව දුරටත් ඇදගෙන යන්න බැරි වෙන්න ආයතන හරහා එළියට බහින්න බැරි වෙන්න හොඳ ශක්තිමත් හැබක් නිර්මාණය කරන්න වෙනවා. සම්මා සතිය කියලා පෙන්වන්නේ මෙන්න මේ හැබ නිර්මාණය කිරීමයි. අපිට සතිපට්ඨානය හරහා මේක විස්තර කරගන්න පුළුවන් විශාල පරාසයක් අයිති වෙනවා මේ සිහිය පිහිටුවා ගැනීම කියන කාරණාව කොහොමද කරන්න ඕනේ කියන තැන. ඒක සතිපට්ඨානයෙන් පටන් ගත්තාම සති සම්බොජ්ජංගයේ දක්වා දියුණු වෙන්න ඕන කාරණාවක් හැටියට අපිට ඔය ආනාපාන සති සූත්‍ර දේශනාවේ පැහැදිලිව පෙන්වලා තියෙනවා. බොජ්ජංග ධර්මයන්ගේ සති සම්බොජ්ජංගයේ වැඩෙන තැන දක්වාම මේ සම්මා සතිය කියන කාරණාව පිරෙනවා කියන තැනකින්. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ටිකේ පිරීම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු වීම තියෙන්නේ. ඒ නිසා මේ සිහියට පිහිටුවා සිටීම කියන කාරණාවෙන් වෙන ප්‍රධානම සාධකයේ තමයි මනසට හිතුමතේ එළියට බහින්න ඇදගෙන යන්න බැරි වෙන විදිහට හිත එක තැනක තියලා මුත්තට තද කරනවා වගේ වැඩක් කරන ඒ ස්තම්භයක් එහෙම නැතිනම් ටැබක් නිර්මාණය කිරීම තමයි මේ සිහියෙන් කරලා තියෙන්නේ. එතකොට අර විදිහට ඇතුළට ගෙනල්ලා එක තැනකට කොටු කරලා මේ එක තැනකට යොමු කරවලා එතනම රඳා හිටවන කාරණාවක් තමයි මේ සිහිය හරහා කරලා තියෙන්නේ. අපි මේක නිකන් බුදුරජාණන් වහන්සේ උදාහරණයකට කියනවා මේ හිත හරියට කුළුහරකෙක් වගේ කියලා. මේ කුළුහරක මෙල්ල කරන්න නම් මේ කුළුහරකා ගෙනල්ලා බඳින්න ඕනේ කණුවකට. ශක්ති සම්පන්න කණුවකට බොහොම කෙටි කරලා බඳින්න ඕනේ. දැන් මේ කුළුහරක ගෙනල්ලා බඳින්න ඉස්සලා අල්ලගන්න එපේ. අල්ලගන්න නම් මොකද කරන්න ඕනේ? ලොකු වෙහසක් දරන්න වෙනවා මේ සතා අල්ලගන්න. වටෙන් පිටින් මේ සතා එළියට පනින්න තියෙන ටැංක් ටික ඔක්කොම වහන්න ඕනේ ඉස්සරලා. ඒ සතා ඉන්න පරිසරේ සතාට පැන ගන්න බැරි වෙන විදිහට වටේ වැටක් ගහලා වැට කරලා ඒක ඇතුළට ගෙනල්ලා දාන්න ඕනේ. ඒක ඇතුළට ගෙනල්ලා දැම්මට මේ සතා තාම කඩාගෙන එළියට පනින්න පුළුවන්. ඒ නිසා මේ සතාට හැසිරෙන්න තියෙන පරිසරය ටික අඩු කරලා ශක්ති සම්පන්න තැනකට කොටු කරනවා. එතෙන්ට කොටු කරනකොට මේ සතාට එහිට මෙහෙට පනින්න බැරි වෙන විදිහට කොටු කරලා හිර කරලා මේ සතා අල්ල ගන්නවා. අල්ලගත්තට විතරක් මදි මේ සතා මුත්තට හිර කරලා හොඳ ශක්ති සම්පන්න කණුවක ගැට ගහන්න ඕනේ මේ සතා හික්මවන්න හොඳට. මේකම අපේ ජීවිතයට ගන්න. මේ පළමුවෙන්ම සම්මා වාචා සම්මා කම්මන්ත හරහා කළේ මේ හිතට පනින්න තියෙන තැන් ටික ඔක්කොම අහුරලා වටේ වැටක් ගැහුවා වගේ අර කුළුහරකගේ වටේට වටක් ගහලා මේ හරකා මේක ඇතුළට දැම්ම වගේ වැඩක් තමයි කළේ මේ අපේ මනස මෙන්න මේ කයින් වචනෙන් දෙකෙන් එළියට බහින්න බැරි වෙන විදිහට කය වචන දෙක හරහා ලස්සනට රැකවරණයක් දාලා ඒක ඇතුළට ගත්තා. තවදුරටත් මේක ඇතුළේ හිටියට මදි මෙයා කඩාගෙන පනින්න පුළුවන්. මේ හිත එළියට බහින්න පුළුවන්. ඒ නිසා මේ හිතට තවත් පරිසරයක් හදනවා ආයතන හරහා එහෙම නැත්නම් ඉන්ද්‍රිය හරහා ඉන්ද්‍රිය සංවර සීලේ. තවදුරටත් මෙයා කිට්ටු කරනවා. තවදුරටත් ග්‍රහණය කරන්න පුළුවන් මට්ටමට ලං කරලා ඔන්න අල්ලා ගන්නවා. ඒ අල්ලා ගන්න අවස්ථාව තමයි සම්මා ආජීවයේ හරහා ඊට පස්සේ ඔන්න අල්ලගෙන ඉවරලා දැන් එක තැනකට යොමු කරනවා. ඒ යොමු කරන්නේ ආය මෙයාට පණින්න තියෙන ඉඩ සම්පූර්ණයෙන්ම අහුරන විදිහට ඒ තමයි සම්මා වායා. සම්මා වායාමේ හැටියට පෙන්වන්නේ දැන් ආය මෙයාට පණින්න පුළුවන් පරිසරය හොඳට වහලා තියෙනවා. තවදුරටත් මෙයාට පණින්න පුළුවන් පරිසරයේ වැහුවට මෙයා තාම බැඳුම් බැඳලා නැහැ. ඒ කියන්නේ හෙල්ලෙන්න බැරි වෙන්න බැඳලා නැහැ. අන්නේ බඳින බැඳීම තමයි සිහිය හරහා සම්මා සතිය හරහා කරන්නේ. දැන් බැඳලා හික්මුවක් දැන් බැඳලා පස්සේ මේ සතා ඊට පස්සේ මේ සතා තවදුරටත් හික්මවන්න ඕනේ, හීලෑ කරගන්න ඕනේ. දැන් හිත සිහිය පිහිටවලා තිබ්බ පමණකින් මේ හිත හික්මීමකට ලක් වෙන්නේ නැහැ.
තව දුරටත් මේ හිත හික්මවන්න නම් විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලයේ ධම්මේ සවිතක්ක සවිචාර විවේක ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධර්මතා ටික මේ හිතට ඇසුරු කරන්න දෙන්න වෙනවා. නීවරණයන්ගෙන් වෙන් වෙලා විතක්ක විචාර සහිත සමත කමඨහනක අරමුණු ගැනීම සහ ගත් අරමුණේ හිත පවත්වා ගන්න පුළුවන් විදියට ඒ පරිසරයේ පසුබිම හදලා සමත කර්මස්ථාන හරහා මේ හිත තවදුරටත් සමාධිමත් කරන්නට ඕන කරනවා. සම්මා සමාධියෙන් කරලා තියෙන මෙන්න මේ ධර්මතාවය. මේ විදිහට හිත හොන්තට සමාධිමත් කළාම තමයි මේ හිතෙන් ගන්න පුළුවන් උප්පරිම ප්‍රයෝජනෙ ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ විදිහට සංවර කළ සීලයෙන් සංවර කරලා සමාධියෙන් තවදුරටත් මේ හිත වර්ධනය කරලා කටයුතු කළාම මේ හිතේ තියෙන ආවරණීය ධර්මයන් වැහුම් ටික මේ හිතේ අයින් කළාම මේ හිතට ලෝකයේ පවතින යථාර්ථය ඇත්ත ඇති හැටියටම දකින්න පුළුවන් නුවණ පහළ වෙනවා. ඒ නුවණ පහළ වෙන්නෙම කලින් ඒ නුවණ ගැන පණිවිඩේ අහගෙනයි දැන් මේ විදිහට ක්‍රමවේදය කරගෙන ඒක දකින මට්ටමට දැන් මානසික මට්ටම ගෙනත් තියෙනවා. එදා අහනකොට දැක්කේ නැහැ දැන ගැනීමක් විතරයි සිද්ධ වුනේ. ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රතිපදාව තුළ දැන් සීලයෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාව උපදවා ගත්තාම අර අහලා දැනගත්ත දේ දැන් නුවණින් දකින්න තැන දක්වා මානසික මට්ටම ගෙනත් තියෙනවා. එතකොට ඔන්න ප්‍රතිපදාව තුල කරපු වැඩපිළිවෙල සීලයකට යොමු කරවලා දැන් සීල් රකින්න ඕනේ මොකක් සඳහාද? අන්න ඉලක්කයක් තියෙනවා. හිත හදන වැඩපිළිවෙලේ සමාධියක් ඇති කරගන්න ඕනේ. එහෙම නැතිනම් සිහියෙන් සමාධියට යන්න ඕනේ. නීවරණ ටික දුරු කරලා මේ හිතේ තියෙන ස්වභාවයේ බහැරට බහින ගතිය සම්පූර්ණයෙන්ම අඩාල කරලා ඇතුලෙන් හිත වර්ධනය කරනවා. නීවරණ නැති මානසික මට්ටමක් බවට කෙලෙසුන්ගෙන් අයින් කරලා නීවරණ වලින් අයින් කරලා මේ මානසික මට්ටම හුත්තට නුවණ සම්පන්න එහෙම නැතිනම් ප්‍රඥාවෙන් යුක්ත වූ මානසික මට්ටමක් බවට පත් කළාම මෙන්න මේ ප්‍රඥාවට තමයි ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අහලා දැනගත්ත සම්මා දිට්ඨියෙන් අහලා දැනගත්තේ සම්මා දිට්ඨි පණිවිඩය දකින්න පුළුවන්කම ලැබෙයි. එදාට ලෝක යථාර්ථය දකින්නවා. එදාට ඇත්ත ඇති හැටියට දකින්න පුළුවන්කම හම්බ වෙනවා. අපි මේවා එක එකක් වෙනම වැඩුවොත් වෙන වෙනම කරලා මේ ටික වෙනම එකතු කරන්න හැදුවට ක්‍රමවේදයක් නැහැ. මොකද මම මේක එහෙම කියන්නේ ඔබට මම මෙහෙම කියන්නම්. අපි හිතමු මේ ටික වෙන වෙනම කරනවා වගේ කියලා කවුරු හරි කීප දෙනෙක් එකතු වෙලා ගහකට නගින්න හදනවා. මම කියනවා එක්කෙනෙකුට අඩි දෙකක් නැගලා එයා බහින්න. ඊළඟ කෙනා ඊළඟ අඩි දෙක නැගින්න. ඊළඟ කෙනා ඊළඟ අඩි දෙක නගින්න. කියලා අපි මේ ගහ කොටස් කරගත්තොත් අපි හිතමුකෝ අඩි 20ක් විතර තියෙන මේ ගහ 10 දෙනෙක් එකතු වෙලා අඩි දෙක නගින්න හදනවා. හැම කෙනාම අඩි දෙකක් නගී. හැබැයි කාටවත් ගහේ මුදුනට නගින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද මේ හැම කෙනාටම ගහ මුලින් ඉඳන් නගින්න වෙනවා. එහෙනම් මේ ශාසනය තුල අන්තර්ගත වෙන්නේ මේ දහම් කරුණු තමයි එක එකක් වෙනම කරන්න තියෙනව නෙමෙයි. මේ ටික එක පිළිවෙලට කරන්න තියෙන්නේ. පළවෙනිය අඩි දෙක නැගලා ඊළඟ අඩි දෙක නගින්න ඕනේ. ඊළඟ අඩි දෙක ඊට පස්සේ නගින්න ඕනේ. ඒ වගේ සම්මා දිට්ඨියෙන් අහලා දැනගත්ත පණිවිඩයමයි සම්මා සංකප්පයට එන්න ඕනේ. සම්මා දිට්ඨියෙන් අහලා දැනගත්ත පණිවිඩය ඒක අහලා දැනගත්ත වෙන එකක් සිහි කර කල්පනා කර හිටියට ප්‍රතිපදාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ ගමන යන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි සම්මා දිට්ඨි පණිවිඩයක් හැටියට අහලා දැනගත්තේ යමක්ද? අපි මේ පණිවිඩ ටික තමයි අර සම්මා දිට්ඨි සූත්‍රයේ 16 ආකාරයකින් කතා කළේ. ඒක මම එදා මතක් කළා. වැඩි විස්තර වශයෙන් විස්තර කරේ නැහැ. නමුත් අර ආයතන සලායතනයන් පිළිබඳ වූ කාරණාවන් ටිකක් විස්තර කළා එදා. ඉතින් මේ විදිහට මේ සම්මා දිට්ඨි සූත්‍රයේ ආකාරයන් කාරණා 16කින් කතා කරනවා. මේ හැම කාරණාවකින්ම කියලා තියෙන්නේ එකම පණිවිඩයක්. යථාර්ථය දකින්න පණිවිඩය. මේ අහලා දැනගත්ත පණිවිඩය තමයි සම්මා දිට්ඨියෙන් හම්බ වෙච්ච පණිවිඩය. ප්‍රඥා පණිවිඩයක් මේ හම්බ වෙන්නේ. මේ හම්බ වෙච්ච ප්‍රඥා වූ පණිවිඩය ඊට පස්සේ මෙනෙහි කරන්න ඕන. ඒක වෙනමම තියාගෙන වෙන එකක් මෙනෙහි කරලා හරියන්නේ නැහැ. මොකද මේ ගමන ඉදිරියට යන්න නම් ඒ හරහා යන වැඩ පිළිවෙලක් වෙන්න ඕන. එහෙම මෙනෙහි කරලා හිතේ හදාගත්ත මේ නුවණට අනුව තමයි ඒක දකින්න යන වැඩ පිළිවෙල පටන් ගන්න ඕනේ. ඒක දකින්න නම්
ඔන්න දැන් සිල් රකින්න ඕන. දැන් සිල් රකින්නේ මොකක් සඳහාද? සම්මා දිට්ඨියෙන් අහලා දැනගත්ත පණිවිඩය මෙනෙහි කරලා දැක්කා, මෙනෙහි කරලා දැනගත්තා. ඒක දකින්න නම් මෙන්න මේ විදිහට යා යුතුයි. සීලය තුලින් සංවර කරලා, කය වචන දෙක සංවර කරලා, පාරිශුද්ධ භාවයකට මේ බැහැරපත් කරලා හිත හදන වැඩපිළිවෙලකට යන්න ඕන. ඒ හිත හදලා යන වැඩපිළිවෙලේ සීලය තුලින් කෙරෙන්නේ මෙන්න මේ කාරණය, මේ කෘත්‍ය කියලා හඳුනගෙන ඒකෙන් අරගෙන සමාධියකටපත් වෙන්න ඕන. වායාම සති සමාධි වලින් තමයි සමාධිය හදන්නේ. එතකොට ඒ සමාධි මට්ටමකටපත් වෙන මානසික මට්ටම හදන වැඩපිළිවෙල මොකටද කරන්නේ? සම්මා දිට්ඨියෙන් අහලා දැනගත්ත පණිවිඩය දකින්නමයි දැන් මේ යන්නේ. සීලය තුලින් සමාධියටපත් වෙනවා. සමාධිය තුලින් උපදව ගන්නවා අර අහලා දැනගත්ත පණිවිඩය මෙනෙහි කරලා හදාගන්න නුවණ, චින්තාමය ඥානයක් තියෙනවා. සුතමේ ඥානයෙන් ගත්ත, චින්තාමය ඥානයෙන් ගත්ත එක අපි දැන් අවබෝධයක් දක්වාම අරගෙන යන බවට ඒ හරහා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. මෙන්න මේ විදිහටයි සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාව පිරෙන්නේ. දර්ශනීය තුල පෙන්වන්නේ ප්‍රඥා සීල සමාධි. දර්ශනීය ඉස්සලාම ප්‍රඥා වූ දර්ශනයක් පණිවිඩයක් හම්බ වෙනවා. ඒ පණිවිඩෙන් කියලා දෙනවා සිල් රැකලා සමාධිමත් වුණාට පස්සේ මේක දකින්න පුළුවන් කියලා. ඔන්න ඒ පණිවිඩයට කියනවා ප්‍රඥා සීල සමාධි කියලා. ඒ තමයි දර්ශනීය මූලික කරගත්තා වූ පණිවිඩය. ඊට පස්සේ ප්‍රතිපදාව පුරන්න යනකොට පටන් ගන්න තියෙන්නේ සීලයෙන්. සීලය තුල ඉඳගෙන සමාධියට ආවහම සමාධිය තුලින් ප්‍රඥාවටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා. දර්ශනීය තුල අන්තර්ගත පැහැදිලි කිරීම පෙන්නනවා ප්‍රඥා සීල සමාධි කියලා. ඊළඟට ප්‍රතිපදාව තුල පෙන්නනවා සීල සමාධි ප්‍රඥා කියලා. මේ දෙකම අන්තර්ගත වෙන්නේ මේකම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටිකේ තමයි. ඒක නිසා තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ආකාර දෙකකට බෙදනවා, මාර්ගය සහ ඵලය කියලා. ඒක මාර්ග සම්මාදිට්ඨිය සහ ඵලයේ සම්මාදිට්ඨිය කියලා දෙආකාරයකින් වෙන් වෙන විදිය මම ඉතා මතක් කළා. අදත් ඒ ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්. මාර්ගය කියන කාරණාවේදී සීල සමාධි ප්‍රඥා කියන වැඩපිළිවෙල තුල තමයි මාර්ගය ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට ඵලයටපත් වුණාම ප්‍රඥා සීල සමාධි කියන ප්‍රඥාව තමයි මූලික කරගෙන දර්ශනය දකින්නේ. සීල සමාධි ප්‍රඥා කියන මාර්ගය හරහා ප්‍රඥා සීල සමාධි කියන දර්ශනයක් දකින මට්ටමට මාර්ග සම්මාදිට්ඨිය සහ ඵලයේ සම්මාදිට්ඨිය කියලා මේ සම්මාදිට්ඨිය දෙආකාරයකින් වෙන් වෙනවා. එතකොට මේ සම්මාදිට්ඨිය පුරවන වැඩපිළිවෙල තමයි සම්මා සංකප්පයෙන් වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මේ ධර්මතා ටිකෙන් ගොනු කරලා තියෙනවා. එතනදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික විතරක් නෙමෙයි. මහා සලායතනික සූත්‍ර දේශනාවෙදි අපිට පැහැදිලිවම පෙන්නනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිරීමෙන් වර්ධනය වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික අරගෙන බලුවාම සම්මා වායාමයේ කියන කාරණාව විස්තර වෙනවා සතර සම්‍යක් ප්‍රධාන වීර්ය හැටියට. ඊළඟට සම්මා සති කියන තැන විග්‍රහ වෙන්නේ සතර සතිපට්ඨානයේ හැටියට. එතකොට මේ බෝධිපාක්ෂික ධර්ම ටික තමයි වර්ධනය වෙන්නේ. බෝධිපාක්ෂික ධර්ම ටික වර්ධනය වීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. යම් කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා නම් ඔහු බෝධිපාක්ෂික ධර්මතා ටික වඩනවා කියලා මේ ධර්මතා දෙක වෙන් කරලා පැහැදිලි කරනවා මේ සූත්‍ර දේශනාවේදී. එතකොට අපිට මෙතනින් ඉගෙන ගන්න හොඳ කාරණාවක් තියෙනවා. කවුරු හරි කෙනෙක් සතර සතිපට්ඨානයේ වඩනවා නම් ඒ සතර සතිපට්ඨාන භාවනා කරන්නේ ඇයි කියන එක දැනගෙන කරන්න ඕනේ. මොකක් සඳහාද මේක කරන්න ඕනේ කියලා දැනගෙන කරන්න ඕනේ. එතකොට කොහොමද මේක කරන්න ඕනේ කියන කාරණය දැනගෙන කරන්න ඕනේ. මම මේ ගැන කෙටියෙන් මතක් කිරීමක් කරන්නම්. සතර සතිපට්ඨානයේ වඩනකොට කායානු වේදනානු චිත්තානු ධම්මානු කියලා මේ අනුපස්සනා හතරක් ගැන කතා කරනවා. සිහිය පිහිටුවාගෙන මෙන්න මේ සමත කමඨහනක කටයුතු කිරීමෙන් සිද්ධ වෙන්න ඕනේ නීවරණ ධර්මයන් ටික දුරු කරන වැඩපිළිවෙල. ඊට පස්සේ මේ කමඨහනෙම තියෙනවා විදර්ශනා කොටසක්. සමත කොටසක් තියෙනවා විදර්ශනා කොටසක් තියෙනවා. අපි මේක වෙන් කරන්න පහසු වෙන්න මම ඔබට මතක් කරන්නම්. අජ්ජත්තං වා බහිද්ධං වා අජ්ජත් බහිද්ධං වා කියලා පෙන්නලා හැම කමඨහනකම
ඊට පස්සේ පෙන්නනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා කායानुපස්සනාවට කායස්මින් විහෙරති කියලා චිත්තානුපස්සනාවට වේදනානුපස්සනාවට ධම්මානුපස්සනාවට ඒ විදිහට ඒ අර්ථයන් එන විදිහටත් මේ ගැන විග්‍රහයක් කරනවා. ඒ හැම කමඨහනකම මේ සඳහන් කරලා තියෙන්නේ විදර්ශනා කරන හැටි. සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කියලා මේ දෙක වෙන් කරන්නේ හේතු නිසා හටගන්න බව දකින්න එකට සමුදය ධම්මානුපස්සීවා හේතු නැති වෙනකොට ඉතුරු නැතුවම නැති වෙන බව දකින්න වය ධම්මානුපස්සීවා කියලා මේ ධර්මතා දෙක පෙන්නලා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ දර්ශනයක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ දර්ශනයේ දකින්න වැඩපිළිවෙල තමයි මේ සතර සතිපට්ඨාන කමඨහන් ඇතුලේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකේ කායානුපස්සනාවෙන් රූපස්කන්ධයේ යථාර්ථය දකින්න, වේදනානුපස්සනාවෙන් වේදනාස්කන්ධයේ යථාර්ථය දකින්න, ඊළඟට චිත්තානුපස්සනාවෙන් විඥානස්කන්ධයේ යථාර්ථය දකින්න, ධම්මානුපස්සනාවෙන් සංඥා සංකාර කියන ස්කන්ධ දෙකේ යථාර්ථය දකින්න. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පරමාර්ථ ධර්ම ටිකේ ඇත්ත ඇති හැටියට දකින වැඩපිළිවෙල තමයි සතිපට්ඨාන භාවනාව හරහා පෙන්වලා තියෙන්නේ. යමෙක් සතිපට්ඨානයේ වඩනවා නම් ඒක නා සම්මා දිට්ඨිය මුල් කරගෙන නෙමෙයිද වඩන්න වෙලා තියෙන්නේ. මොකද යථාර්ථයේ දකින්න කියන සම්මා දිට්ඨි පණිවිඩය. ඒතකොට සම්මා සංකප්පේ ඊට අනුව කල්පනා කිරීම. කමඨහන් ටිකේ තියෙන්නේ ඊට අනුව කල්පනා කරන ක්‍රමවේදය. සම්මා වාචා කම්මන්තා ජීව. එතකොට මේ වැඩපිළිවෙල කරගෙන යන නම් සීලයෙන් ඒ කියන්නේ කායික සංවරයෙන් වාචික සංවරයෙන් උපකාරයක් ලැබෙන්න ඕනෙමයි. ඒ නිසා තමයි කය වචන දෙකේ සංවරය හරහා සීලයෙන් මේ හිත හදන වැඩපිළිවෙලට අරගෙන ගිහින් තියෙන්නේ. ඊළඟට සම්මා වායාමයේ සම්මා සති සම්මා සමාධි. සතිපට්ඨානය කියන්නේම සිහිය පිහිටුවගෙන සමාධිය උපදවගෙන ප්‍රඥාව ඇති කර ගන්නා වූ වැඩපිළිවෙලයි. එහෙනම් සීල සමාධි ප්‍රඥා කියන වැඩපිළිවෙල ආරම්භ කිරීම විදිහට මේ සතර සතිපට්ඨානය තුළ අන්තර්ගත වෙනවා. ආරම්භයේ විතරක් නෙමේ මේකේ කෙලවර නිවන දක්වාම උපකාර වෙන වැඩපිළිවෙල තියෙනවා මේ සතර සතිපට්ඨානය තුළ. එතකොට යම් කෙනෙක් සතර සතිපට්ඨානය වඩනවා නම් ඔහු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් වඩන්නෙක් බවට පත් වෙනවා. හැබැයි සතර සතිපට්ඨානය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයි. ඒක වෙන් කරලා හඳුනා ගන්නවා. සතර සතිපට්ඨානය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙවෙයිමයි. හැබැයි යම් කෙනෙක් සතර සතිපට්ඨානය වඩනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික වැඩෙනවා. එතකොට ගැටලුවක් වෙන්න පුළුවන් එහෙනම් මේ සතර සතිපට්ඨානය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයි කියලා කිව්වේයි කියලා. නෑ. සතර සතිපට්ඨානය කියන එකෙන් අදහස් කරන්නේ සිහිය පිහිටුවමින් කරන වැඩපිළිවෙල තුල සමාධිය ඇති වෙලා නුවණ වැඩෙන වැඩපිළිවෙල තමයි තියෙන්නේ. හැබැයි ඒකෙන් පුරවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික. සතර සම්‍යක් ප්‍රධාන වීරිය වලින් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් පිරෙන එක. ඊළඟට සතර ඉර්ධිපාද වලින් ඊළඟට පංච ඉන්ද්‍රියන් වැඩිීමෙන් පංච බල ධර්මයන් වැඩිීමෙන් ඊළඟට බොජ්ජංග ටික වැඩිීමෙන් කියන මේ ධර්මතා ටික වැඩිීමෙන් කරලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික පූර්ණේ කරපු එකයි. පිරිලා මේ ධර්මතා ටිකෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වුණාම අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරහා තමයි නිවන් දකින්න පුළුවන් වැඩපිළිවෙල හම්බ වෙන්නේ. ඒ නිසායි මම මතක් කළේ සතිපට්ඨානයේ වැඩුවොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරවලා තියෙනවා. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සතිපට්ඨානේ විතරක් නෙමෙයි කියන කාරණේ වෙන් කරලා තේරුම් ගන්නට ඕන කරනවා. ඉතින් මේ විදිහට සතර සතිපට්ඨානයේ ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ව බොජ්ජංග කියන මෙන්න මේ ධර්මතා ටිකෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිරෙනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට මෙන්න මේ ධර්මතා ටික පිරීම සිද්ධ විය යුතුමයි. ඒ නිසා මේ ටික පුරනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට මේ ටික පිරෙනවා කියලා ධර්මයක් අපිට මහා සලායතනික සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා. ඉතින් අද දේශනාවේදී මම මතක් කළේ සම්මා දිට්ඨිය අපි එදා කතා කළා. අද දවසේදී අපි සම්මා සංකප්පෙන් පටන් අරගෙන වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන
මේ ධර්මතා ටික ගැන පැහැදිලි කළා. ඉතින් මේකෙන් ආපහු නැවතත් ඔබට කෙටි කරලා ගත්තොත් මේකේ අර්ථය සම්මා දිට්ඨියෙන් අහලා දැනගත්තා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ලෝකේ යථාර්ථයෙන්ම පවතින පරමාර්ථ ධර්මයේ අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන ත්‍රිලක්ෂණයෙන් යුක්ත වූ යථාර්ථය අහලා දැනගත්තාම සම්මා දිට්ඨි පණිවිඩයයි මේ අහලා දැනගන්න. අහලා දැනගත් එක චින්තාමය මට්ටමින් එහෙම නැතිනම් සිහි කරලා කල්පනා කරලා හිතලා ඒ පිළිබඳව මානසිකාරයක් කරනවා නම් ඒ කල්පනා කිරීමම සම්මා සංකප්ප විදිහට නුවණ වැඩෙනවා. ඒ වැඩෙන නුවණ තවදුරටත් පවත්වාගෙන යන්න නම් ආවරණීය ධර්මතා වලින් අයින් කළා මේ හිත නගා සිටවන්නට අවශ්‍ය කරනවා. ඒ සඳහා හිත සංවර කරන්න කාය වචන දෙක සංවර කරන්න වෙනවා. හිතේ හික්මීමක් ඇති වෙන්නට නම් කාය වචන දෙක සංවර කරන්න සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය කියන සීලය පිළිබඳව පැහැදිලි කරනවා. සීලයෙන් මානසික මට්ටම හදලා ඒ හදපු මානසික මට්ටම තවදුරටත් ශක්තිමත් කරන්න සම්මා වායාමයෙන් සම්මා සතියෙන් සම්මා සමාධියෙන් කටයුතු කරන්න වෙනවා. සම්මා වායාම සම්මා සති සම්මා සමාධියෙන් යුක්ත වුණාම මේ මානසික මට්ටම නීවරණ වලින් දුර වෙලා ආවරණීය ධර්මයන් වලින් බැහැර වෙච්ච මානසක් බවට පත් වෙනකොට අර අහලා දැනගත් යථාර්ථය දකින්න තැන දක්වා ගේන්න පුළුවන්කම ලැබෙනවා. දන්නා වූ දේ දක්නා වූ තැනටපත් වුනහම ඒ කෙනාට මේ ආශ්‍රව ධර්මයන්ගෙන් කෙලෙස් ධර්මයන්ගෙන් මිදෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා තමයි මිදීම දකින්නවා මිදුණු නුවණක් අඳුනා ගන්නවා. ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසානයේ සම්මා විමුක්තියක් ගැන කතා කරන්නේ. විමුක්ති ඥාන දර්ශනයක් ගැන කතා කරන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ත් විමුක්තියත් විමුක්ති ඥාන දර්ශනයක් කියන මේ අංග දෙකත් සම්පූර්ණ වුණාම දස අංගයක් වෙනවා. දස අංගයේ සමන්නාගත අරහති උච්චති කියලා දහමේ සඳහන් වෙන්නේ. රහතන් වහන්සේ හඳුන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ට තවත් එකතු වෙන අංග දෙකක් විමුක්තියත් විමුක්ති ඥාන දර්ශනයක් කියන මේ කාරණා දෙක. ඒ දෙක එකතු වෙනකොට අංග 10යි. මේ අංග 10න් යුක්ත වෙච්ච රහතන් වහන්සේ නමක් ලෝකෙට විද්‍යමාන වෙනවා. ඉතින් මේ දේශනාව මේ හැම දිනාගේම ජීවිතවල අංග 10ම සම්පූර්ණ කරගෙන මේ ජීවිතය තුළදීම උතුම් වූ අරිහත් ඵලය ලබන්නට හේතු වාසනා ලැබෙන්න මේ පින්කමත් උපකාර වේවා කියලා හැම දිනාටම ආශිර්වාද කරනවා. අහලා දැනගත යුතු මොනවා හරි දහම් ගැටලුවක් තියෙනවා නම් මේ කතා කරපු කාරණා තුළ ඇතුළත විතරක් අහන්න මං විනාඩි කිහිපයක අවස්ථාවක් දෙන්න. ගැටලු නැතිනම් හමාර කරන්න සූදානම්. අවසරයි සාන්නාංශ. මේ ප්‍රශ්නයක් කාන්තින සාන්නාංශ වහන්සේ සඳහන් කළ දේශනාවේදී දැන් අපි සතිය පවත්වන්න කලින් අපිට යම්කිසි නුවණක් ඇති වෙන්න ඕන කියලා සාන්නාංශ
සත්‍ය පිළිබඳ යථාර්ථය පිළිබඳ නුවණක්. ඒ නුවණ කියන එදෙන් සඳහන් කරන් සවනන්සේ ඒ කියන්නේ සංස අපි මොන වගේ නුවණක්ද අපි ඇති කරගත්ත යුත්තේ යථා ඒ කියන්නේ අපි සත්පුත්කල නොවන කියන ඒ පිළිබඳ නුවණක්ද බාහිරින් දකින්න දේ අපිට අපි සත්‍ය පුද්දලෙක් විදිහට ගන්න නැතුව මේ සිත තුළම මේ ඇති වෙන සංකල්පයක් නේද කියන අදහස ඒ වගේ නුවණ දුස්වනස් අපි ලබාගත යුත්තේ පොඩ පැහැදිලි කරගන්න තෙරුවන් සරණයි. එතනදී මහත්තයා මෙහෙමයි කාරණාවක් පැහැදිලි කරගන්න ඕනේ. අපේ අද නුවණට හසු නොවෙන්න හේතු වෙලා තියෙනවා සතර විපල්ලාසයක් නිසා. නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් ගත්තා වූ පුරුද්දක් අපේ මනසේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. නিত্য වශයෙන් සුභ වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් ගත්ත මේ කාරණා හතරම නොදැක්ක නිසා තව අලුත් එකක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කාරණා ටිකේ අවබෝධයක් නැති නිසා තමයි අපි මේ කෙලෙස් ටික ඇති කරගෙන අපේ ජීවිතයේ මේ විදිහට සතර ගමනකට යොදලා තියෙන්නේ. යොමු වෙලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය මුල් කරගත්ත පණිවිඩය. එතකොට අපිට නුවණක් තියෙන්න ඕනේ. ඒක ඇත්තටම ත්‍රි හේතුක නුවණක් තිබිය යුතුමයි මේ ධර්මය අවබෝධ කරගන්න කියලා. ඒකයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ මේ ධහම ප්‍රඥාවන්තයාටමයි දේශනා කරන්න කියලා පෙන්වන්නේ. එතකොට ඒ යම් නුවණක් තිබිය යුතුමයි මේක තේරුම් ගන්න. ඒ නුවණ තමයි මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් පෙන්වන මේ පණිවිඩය අහලා දැනගෙන යම් මට්ටමකට තේරෙන මට්ටමකටපත් වෙන්න නම් ඒ නුවණ තිබිය යුතුයි. ඒ නිසා තමයි නුවණක් කියලා පෙන්වුවේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ පණිවිඩය අහලා දැනගත්තාම ඒක තේරුම් ගන්න නුවණක් තියෙනවනේ. අවබෝධයකින් නෙමෙයි අනිත්‍යයි කියලා කියන්නේ මෙහෙම දෙයක් නේද? දුකයි කියන්නේ මේකක් මේ විදිහ දෙයක් නේද? අනාත්මයි කියලා කියන්නේ මේ විදිහ දෙයක් නේද කියලා මේක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්කම තියෙන නුවණක් තිබිය යුතුයි. ඒ නුවණ තියෙන කෙනාට තමයි අර සම්මා දිට්ඨියේ පණිවිඩයේ සංකල්පනාවක් එහෙම නැත්නම් කල්පනා කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට තමයි ගමන යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තමයි අර ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභියෙකුට එහෙම නැතිනම් ප්‍රඥාවන්තයෙකුටමයි මේ ධහම ගෝචර වෙන්නේ කියන එක ශාසනය තුල පැහැදිලි කරා. මම හිතන්නේ පැහැදිලි ඇති කියලා හිතනවා. එහෙමයි සන්නස. කොහොම තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. එහෙමනම් වැඩසටහන අපි સમાપ્ત කරන්නම්. අද දවසේ අද මේ විදිහට අපි සිද්ධ කරගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය පළමුවෙන් සියලුම දෙවියන්ට මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍යසුර සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අපවත් වී වදාළ සියලුම සංඝ පීත්‍රුන් වහන්සේලා පොදුවේ අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම සම්බන්ධ වුණ උදව් උපකාර කළ අය නමින් මේ පරලොව ගිය සියලුම ඥාතීන්ට විශේෂයෙන්ම කොරෝනා ව්‍යසනය නිසා විශාල වශයෙන් මිය පරලොව යන්නට යෙදුනේ සියලුම දෙනාත් අපි මේ වෙලාවේ මතක් කරනවා. පොදුවේ මිය ගිය හැම දෙනාටද මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකක නැංගින් අත මිදලා සැපවත් වේවා. ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිත කරගත් පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය බලයෙන් අප ධර්මාචාර්යයන් වහන්සේ මාංකඩල සුදස්සන ස්වාමීන් වහන්සේටත් ඒ වගේම නන්දරතන ස්වාමීන් වහන්සේටත් ඒ වගේම මදක් අසනීපෙන් වැඩ ඉන්න කස්සප ස්වාමීන් වහන්සේටත් ඒ වගේම සුදස් ස්වාමීන් වහන්සේ ඇතුළු කොට සියලුම ස්වාමීන් වහන්සේලාත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ අතර විශේෂයෙන්ම මතක් කරනවා සිඩ්නි නුවර අමාවතුර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වැඩ ඉන්න ඒ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාත් ඒ සියලුම ස්වාමීන් වහන්සේලා විශේෂයෙන්ම මතක් කරන ගමන් මේ පින්කමට සම්බන්ධ වුණ උදව් උපකාර කළ මේ පින්කම පවත්වාගෙන යන්නට සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්නට යෙදුන චන්න පෙරේරා මහත්මයාටත් ප්‍රසන්ත මහත්මයාටත් ඒ වගේම දායකත්වයන් දරන්නට යෙදුන ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ මතක් කළේ දායක පින්වත් හැම දිනාටම සම්බන්ධ වුණ ලොකු කුඩා හැම දිනාටම පොදුවේ සියලුම ලෝකවාසී රටවාසී හැම දිනාටද කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පන්නිය ලැබිලා හැම දිනාගේම ජීවිත තුළ යථාර්ථය අවබෝධ කරගෙන
නිවන් දැකීම පිණිස මේ උතුම් පින්කමත් උතුම් පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම ආශිර්වාද කරනවා. ත්වන් සරණයි. සාදු සාදු. සදහවත් කාරුණික පින්වත්නි, අදත් මේ සෙනසුරාදා දින සිඩ්නි කාලින්ෆර්ඩ් අමාවතුර බෞද්ධ මධ්‍යස්ථානයේ වස්තාන සමය පුරාවටම මේ සිදු කරනු ලබන දේශනා මාලාවේ අද 14 වෙනි උතුම් ධර්ම දේශනාමය පින්කම සජීවීව අද මේ උතුම් දේශනාව සිද්ධ කළ වදාළ ගරු කටයුතු පූජනීය උගස්ව සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේටත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේට මේ සිදු කරනු ලබන උතුම් වූ ආගමික ශාසනික වතාවත් සිද්ධ කරන්නට බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයේ නිරන්තරයෙන්ම සැලසේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේම සැලසේවා කියමින් සාදු කියා ප්‍රාර්ථනා කරමු. අද පින්කමෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන පින්වත් සියලුම දෙනාටමත් ධර්ම ශ්‍රවණාන් කළ මේ ධර්ම ශ්‍රවණය කරන ලෝකවාසී සියලුම දෙනාටමත් සජීවීව සම්බන්ධ වන සහ නොවන පින්වත් හැම දෙනාටමත් ඒ වගේම පින්කම සිද්ධ කරනු ලබන සාමාවතී අබේසිංහ මාතාව ප්‍රදාන පින්වත් හැමත සතක් ශාන්තියක් යහපතක්ම සිද්ධ වේවා. මේ සිදු කළ උතුම් වූ ධර්ම ශ්‍රවණානි සංස කුසල කර්මයන් හැමත චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියමින් සාදු කියා ප්‍රාර්ථනා කරමු. ලබන සෙනසුරාදා සවස් 4 ගිලන්පස බුද්ධ වන්දනාව රාත්‍රී 7:30ට ධර්මානුශාසනාව සිද්ධ වෙන බව ඉතාම කරුණාවෙන් සිහිපත් කරනවා. හැම දිනාටම තුනුරුවන් සරණයි.